එතනට යන ලෙසන් එකට එන්න. ඔයගලන්ට මතක ඇති මම ගිය සතියේ සාකච්ඡා කරගෙන ආවා මෙන්න මේ විදිහට මේ ඊට ඉහළින් තියෙන කොටස් ටික සාකච්ඡා කරන් ආවා මේ ගෙවීම පියවීම පත්තිය කියන පාඩමේ අගහරිය අපි ඉන්නේ. ඒකේ තියෙන සමහර උපමාතෘකා කීපයක් අපි සාකච්ඡා කරමින් ආවා. ඒ අනුව ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය නැත්නම් අපි කියන්නේ ස්ලිප්ස් කියලා. ඒක අපි කතා කරා ඔයගලන්ට මතක ඇති. ඊට පස්සේ අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය අපි කතා කරා ස්ලිප්ස්. ඊට පස්සේ තත්කාලීන දළ පියවීම පද්ධතිය RTGS කියලා මම කිව්වා මේ G අකුර ගාවට S කැපිටල් අකුරකුත් තියෙනවා RTGS කියන රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් කියන වචන හතර සිංහල තේරුම තත්කාලීන දළ පියවීම පද්ධතිය. රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට්. ඒක හදාගන්න S අකුර එකතු කරගන්න. ඒකත් පොඩි පැහැදිලි කිරීමක් කළා. පොඩි ප්‍රමාණයක් මෙතන තියෙන්නේ. එතකොට මේකේ තව තොරතුරු අපිට ඉස්සරහට හම්බ වෙනවා කතා කරන්න RTGS ගැන. මේ පාඩමේ තියෙන සමහර උපමාතෘකාවන් ගැන ඉදිරි පාඩම් වලත් වෙනත් අවස්ථාවලදී අපිට නිතර කතා කරන්න වෙනවා. සහ මම ඔයගලන්ට මතක ඇති මම එදා කිව්වා අපි මේ සම්බන්ධ තවත් නෝට් එකක් තියෙනවා වර්ඩ් ඩොකියුමන්ට් එකක්. ඒක මම ලේසි කරලා තියෙන තාම ඔයගලන්ට එව්වේ නැහැ. මේකට සමාන මේකත් සමගම ඒකත් අපි කතා කරන්න ඕනේ. එක ළඟ කතා කරනට වැඩිය හොඳයි. ඉදිරි සතියක අපි ඒක සාකච්ඡා කරනවා විභාගයට කලින්. ඒ නිසා ඒක පස්සට තිබ්බා. ඒකේ මීට සමහර දේවල් ගැන මීටත් වඩා විස්තරාත්මකව සවිස්තරාත්මකව තොරතුරු තියෙනවා. ඒක අපිට ඒකේ තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟට දැන් අපි අද කතා කරන අපි පටන් ගන්න ඕන ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය. check imagine and transaction system, right? අපි එතනින් පටන් ගන්න හදන්නේ පාඩම. දැන් ඔයගොල්ලන්ට මම මේ පටන් ගන්න හදන්නේ මෙතනින් මම කියන එක පැහැදිලි ඇති. අපි පාඩම පටන් ගන්න ලේසි වෙන්නේ හරි නේද? දැන් මෙතන දැන් ඉන්න 16 දෙනෙක් 15ක් විතර ඉන්නවා ජොයින් වෙලා රයිට් 12ක් රයිට් අපි පටන් ගන්න හදනේ checks clearance ගැන මේ පාඩම කතා කරන්න යන්නේ රයිට් හරි අපි බලමු දැන් චෙක් පත් කියන එක හැමෝම දන්නවා විශේෂයෙන් බැංකු වල වැඩ කරන අය දන්නවා චෙක් පතක් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට ඕගොල්ලන්ගේ මේ පාඨමාලාවෙම වාණිජ බැංකු කොමර්ෂල් බැංකින් කියන සබ්ජෙක්ට් එකේ චෙක් පත් ගැන චෙක් පත්වල ඉතිහාසය ගැන චෙක් පත්වල ලක්ෂණ ඒවයින් ගනුදෙනු කිරීමේ නීතිමය තත්ත්වය ඒ ආදී කතන්දර ඕගොල්ලන්ට එම පාඩම් වලදී විශේෂයෙන්ම කොමර්ෂල් බැංකින් වල කම්පල්සරි සබ්ජෙක්ට් එකක් ඒකදී දීර්ඝව ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි අද කතා කරන්නේ මෙතන චෙක් පත් ක්ලියර් කරන එක සම්බන්ධ ක්ලියරින් සම්බන්ධව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මම මේ ගැන කලිනුත් වතාවක එදා බෝඩ් එකේ ඇඳලත් මම ඔයගොල්ලන්ට සඳහන් කළා මතක ඇති. දැන් මේ ගැන කතා කරන්න කලින් මේ අලුත් දැන්ට වර්තමානයේ ක්‍රියාත්මක වන ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය මේ ගැන අපි මෙතන පොඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ ගැන සවිස්තරාත්මක තොරතුරු අපි ඉදිරි පාඩම් වලත් කතා කරනවා මේ ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕන යම් තාක් දුරට මේ චෙක්පත් නිෂ්කාශනය චෙක් ක්ලියරන්ස් කලින් සිද්ධ වුණේ කොහොමද කියලා මම දවසකුත් බෝඩ් එකේ ඇඳලා මේ ෆිසිකල් ක්ලියරින් වෙන්නේ කොහොමද කියලා පෙන්වුවා ඔයගලන්ට මතක ඇති. ඒ කියන්නේ සෑම දවසකම මහ බැංකුවේ උදේ සහ සවස දවසට දෙවතාවක් මහ බැංකුවේ නිලධාරියෙක් සහ වාණිජ බැංකුවේ නිලධාරීන් මුණ ගැහිලා මේ ෆිසිකලි ඒ කියන්නේ මූණට මුණ ගැහිලා මේ ක්ලියරන්ස් චෙක්පත් නිෂ්කාශන කටයුතු කළා. ඊට පස්සේ හවස් කාලේ ඒවා පියවීම කටයුතු කරනවා මහ බැංකුවේ තියෙන බැංකු කටයුතු ඒ කාලේ බැංකු කටයුතු දෙපාර්තමේන්තුවේ ජංගම ගිණුම් අංශය මගින් වාණිජ බැංකුවල තියෙන ගිණුම් අංශය මගින්. නමුත් දැන් මේ වෙනකොට තත්ත්ව වෙනස් වෙලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු කටයුතු දෙපාර්තමේන්තුවක් නැහැ. දැන් ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවක් වෙනම තියෙනවා. එතකොට ඒ යටතේ රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් අපි කලින් කතා කරේ RTGS තත්කාලීන දළ පියවීම පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කුඩා ප්‍රමාණික ගෙවීම් සඳහා ස්ලිප් ඒ කියන්නේ අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සඳහා වන පියවීම් කටයුතු තමයි මේ චෙක් නිෂ්කාශන කටයුතු තමයි මේ නිෂ්කාශනයෙන් සිදු වෙන්නේ. එතකොට මේක වෙන්නේ අපි කලින් කතා කරා දවසක මම බෝඩ් එකේ ඇඳලා ෆිසිකල් ක්ලියරින් උනේ ඉස්සර පස්සේ කාලේ 2002 3 වගේ ඉඳලා මේක ඔටෝමේටඩ්
ඒ කියන්නේ ස්වයංක්‍රීයව මේ චෙක්පත් නිෂ්කාශන මට්ටමට සංවර්ධනය වුණා. ඒතකොට ඒ ගැන විස්තරයක් තමයි මෙතන තියෙන්නේ. අපිට ඉදිරි කාලෙත් මේ ගැන කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි බලමු මොකද්ද මේකෙන් කතා කරන්න කියලා. රයිට්. එතකොට මේකේ තියෙනවා 2006 වසරේ මැයි මාසයේදී ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් ලංකා ක්ලියර් කියලා වෙනම සමාගමක් පිළිවෙව මහ බැංකුවත් අනිකුත් බැංකුත් එකතු වෙලා ඒක හඳුන්වන ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. 2006 වසරේ මැයි මාසයේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් මෙම පද්ධතිය හඳුන්වා දෙනු ලැබීය. මේ ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය. එමගින් චෙක්පත් නිෂ්කාශනය සඳහා විද්‍යුත් ක්‍රම ඉදිරිපත් කිරීම සිදු වේ. කියන්නේ විද්‍යුත් ක්‍රම මගින් නිෂ්කාශනය. මම අර කලින් කිව්ව ෆිසිකල් ක්ලියරින් එක නෙවෙයි. ඒ අනුව චෙක්පත් නිෂ්කාශන කාල රාමුවක්. ඒ කියන්නේ T+1. T කියන්නේ 10 එක කාලය +1 කියන්නේ එක දවසක්. ලෙස හඳුන්වා දී ඇති. ඉස්සර තිබුණ T+3. මුලින් ෆිසිකල් ක්ලියරින් වෙන කාලේ දවස් 3ක් ගියා කිසියම් චෙක්පතක් සමහර ඊට වැඩි වෙන්නත් පුළුවන් සතියන්තයක් වුණොත් නිෂ්කාශනය වෙන්න. නමුත් දැන් මේ වෙනකොට උපරිම වශයෙන් එක දවසක් ඇතුළත අද දැම්මොත් හෙට වෙනකොට චෙක්පත නිෂ්කාශනය වෙනවා මේ ක්‍රමයට. ඒක කියනවා T+1. මෙහි T යනු ලංකා ක්ලියර් සමාගම චෙක්පත බාර ගන්න දිනය. 1 යනු ඊළඟ ව්‍යාපාරික දිනය. දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන මෙහිදී ඊළඟ ව්‍යාපාරික දිනයේදී ගනුදෙනුකරුට තම චෙක්පතට හිමි මුදල් ලබා දීමට හැකිය. අද චෙක්පතක් කිසියම් පුද්ගලයෙකුට ලැබිලා ඔහුගේ බැංකු ගිණුමෙන් තැන්පත් කරොත් හෙට වෙනකොට ඒ චෙක්පතට මුදල් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ අත්දැකීම් ලබලා ඇති. නමුත් ඕගොල්ලෝ කිසි කෙනෙක් සමහර ගොඩක් අය දන්නේ නැති වෙන්න පුළුවන් මේක පිටුපස තිබෙන ක්‍රියාවලිය කුමක්ද කියලා. අන්නේ ක්‍රියාවලිය තමයි මේ ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගැන විස්තරයක් තමයි මෙතන සරල කෙටි විස්තරයක් තමයි තියෙන්නේ. ලබාගත හැකි. මෙහිදී අගරු වී ආපසු යවන චෙක්පත් සඳහා චෙක්පත් අගරු දැන්වීම මගින් සිදු කරන. ඒ කියන්නේ අගරු කියන්නේ චෙක්පතක් හොන කරන්නේ නැත්නම් ඒකට අගරු දැන්වීමක් මගින් ඒක සිදු කරනවා. මෙම නිෂ්කාශන ක්‍රමයේ ශුද්ධ ශේෂය ඉහතින් සඳහන් කළ තත්කාලීන දල පියවීම පද්ධතිය මගින් අපි කිව්වා වටිනාකමින් වැඩි මිලියන 5ට වඩා වැඩි ගෙවීම් පියවීම කරන්නේ තත්කාලීන දල පියවීම පද්ධතිය රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට් හරහා. ඒක පියවීම පද්ධතිය මහ බැංකුව තුල ක්‍රියාත්මක වෙන්නේ. බැංකු අතර විශාල ගනුදෙනු සිදු වෙනකොට ඒ වගේම අනිකුත් ආයතන මූල්‍ය ආයතන අතර විශාල ගනුදෙනු සිදු වෙනකොට ඒ සඳහා පියවීම කටයුතු මේ ක්‍රමයෙන් කරන්නේ. ඒතර මේ වගේ විශාල ප්‍රමාණ චෙක්පත් වෙන්න පුළුවන්. චෙක්පත් වල දවස් අවසානයේ එකතුවක අගය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්කාශනය වෙන අගය. උදාහරණයක් වශයෙන් ගත්තොත් මහජන බැංකුවෙන් දවසක් අවසානයේ මහජන බැංකුවෙන් ලංකා බැංකුව වෙත ලබා දෙන මුදල මිලියන 20ක් වෙන්න පුළුවන්. සුද්ධ අගය. එතකොට මේක අනිවාර්යෙන් RTGS හරහා තමයි මේ පියවීම කරන්න වෙන්නේ. අන්න ඒ තත් තමයි කියන්නේ. ඊට වඩා කුඩා අගයක් නම් ඊට වඩා අපි කලින් කියපු ස්ලිප් අන්තර් බැංකු පියවීම පද්ධතිය මගින් සිදු වෙන්න පුළුවන්. මිලියන 5කට වඩා අඩු නම්. වැඩි නම් මේ පද්ධතිය හරහා සිදු වෙන්නේ. එතකොට මේකට මෙහිදී මේ ශුද්ධ ශේෂය ඉහතින් සඳහන් කළ තත්කාලීන දල පියවීම පද්ධතිය මගින් පෙරවරු 8:30ට පියවිය යුතුය සෑම දිනකම. පියවුම් නිෂ්කාශන පද්ධතිය මගින් සෑම දිනකම පස්වරු 2:45ට සිදු කරන්න ඕන. නිෂ්කාශනය ඒක සිදු වෙනවා 2:45ට. මෙම පද්ධතියේ තාක්ෂණික සංවර්ධන නිසා ලංකා ක්ලියර් සමාගමට චෙක්පත් බාර ගැනීමේ වේලාව T+1 තෙක්. ඒ කියන්නේ එක තෙක්ද දීර්ඝ කරන නිසා කාර්යක්ෂමතාවය ඉහළ ගොස් ඇත. ඒ නිසා දිවයින පුරා පස්වරු 3 තෙක් චෙක්පත් බාර ගැනීමට වේලාව දීර්ඝ කළ හැකිය. පස්වරු 2:30 වන විට අර්ථලාභීන්ගේ ගිණුම් වලට ඒ කියන්නේ චෙක් මුදල් ලැබෙන්න ඕනයි. අර්ථලාභීන් ගිණුම් වලට නිෂ්කාශනය වූ චෙක්පත් බැර කළ හැකිය. මේ තත්ත්වය නිසා අගරු චෙක්පත් ප්‍රමාණය 2014 වන විට 4% දක්වා අඩු කර ගැනීමට හැකි වේ. ඒ කියන්නේ කාර්යක්ෂම, විශ්වාසදායී, වේගවත් සහ තාක්ෂණය පදනම් කරගත් මේ ක්‍රමය නිසා ඉතා විශාල ප්‍රමාණයකින් අගරු වෙන චෙක්පත් නැත්නම් රිටර්න් වෙන චෙක්පත් ප්‍රමාණය 4% දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ඊටාම සාර්ථක ක්‍රමයක් තාක්ෂණය සමග මුසු වෙච්ච. දැනට මම හිතන්නේ ඔයගලන්ට මේ චෙක්පත් සහ ලෝපන පද්ධතිය ගැන මේ ප්‍රමාණය දැනගත්තම ඇති. ඒක ප්‍රමාණවත්. ඊළඟට අපි තව උපමාතෘකාවකට යනවා. ඒක තමයි පොදු අරමුදල් විද්‍යුත් අරමුදල් පැවරීමේ ක්‍රමය. ඔය තියෙන්නේ CEFT right. එතකොට මට කියන්න දැන් මම මේ සාකච්ඡා කරපු චෙක්පත් නිෂ්කාශනය ගැන කොටස පැහැදිලිද? is it clear to you all? ඔක්කොටම පැහැදිලිද ඒක? ඒ කොටස පැහැදිලිද? රෙස්පොන්ස් කරන්න right. මේකෙන් තව අමතර කියවීම් තියෙනවා. ඒවා ඉදිරි කාලේ ලබා දෙනවා ඔයගොල්ලන්ට.
අපි සමහරට ලයිව් ක්ලාසස් කරන්න හම්බුනොත් තවදුරටත් මේවා දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාව ඉඩ තියෙන විදිහට පුළුවන් වෙයි. right. අපි පාඩමට යමු. අපිට ඊළඟට කතා කරන්නේ පොදු විද්‍යුත් අරමුදල් පැවරීමේ පරිදි common electronic fund transfer. එතකොට මේ ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ අරමුදල් පැවරීමේ විද්‍යුත් පද්ධතිය. කුඩා ප්‍රමාණයේ අරමුදල්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ මුදල් නම් යන්නේ අපි දන්නවා අපි කලින් කතා කරපු real time gross settlement හරහා. මේ කුඩා ප්‍රමාණයේ අරමුදල් පැවරීමේ විද්‍යුත් පද්ධතිය. කියන්නේ ඔන්ලයින්. ඒකට සිංහල කියන්නේ මංගත. මෙහිදී මංගත ක්‍රමයට අරමුදල් පැවරීම සිදු වන අතර 2015 අගෝස්තු මාසයේදී හඳුන්වා දෙනු ලැබිය. මේක 2015 හඳුන්වා දුන්නේ. ගනුදෙනුකරුගේ ගිණුම් වලට ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට අරමුදල් පැවරීම මංගතව සිදුවන. ඒ කියන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ සිදුවන අතර ඒවා වෙන්වෙන්ව සිදුවන අරමුදල් පැවරීම වේ. මෙයද ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය මෙන්ම කුඩා පරිමාණයේ අරමුදල් පැවරීම සඳහා භාවිත කරනු ලැබේ. ඒ වගේම අර අපි කලින් කතා කරන ස්ට්‍රිප් වගේම කුඩා පරිමාණයේ ගෙවීම් අරමුදල් පැවරීම සඳහා මේක භාවිත කරනවා. මෙහිදී මෙම ගෙවීම් පද්ධතියේ සහභාගීකරුවන් වන බැංකුකරුවන්. කවුද මේකේ සහභාගීකරුවන් වෙන්නේ? පාටිසිපන්ස්ලා වෙන්නේ මේකේ බැංකර්ස්ලා. බැංකුකරුවන් අතර අරමුදල් පැවරීම හා පියවීම සිදු කරනවා. ඒ කියන්නේ එක බැංකුවකින් තව බැංකුවකට ගෙවීමක් වෙන්න පුළුවන්, ඒ වගේම මුදල් ලැබීමක් වෙන්න පුළුවන්. ඒක අරමුදල් ගෙවීම පැවරීම පියවීම සිදු වෙනවා. මෙම ගනුදෙනු ATM ඒ වගේම අන්තර්බැංකු හෝ ජංගම ගෙවීම උපකරණ හරහා සිදු කළ හැකිය. ඒ කියන්නේ ATM ඔයගොල්ලෝ දන්නවා ATM automated trailer machine. ඒ කියන්නේ ස්වයංක්‍රීය මුදල් ගනුදෙනු කරන මැෂින්. එතකොට අන්තර්බැංකු හෝ ජංගම ගෙවීම උපකරණ හරහා සිදු කළ හැකිය. අන්තර්බැංකු බැංකු අතර හෝ ජංගම ගෙවීම උපකරණ. ඒ කියන්නේ මේ චෙක් පත් ආදීන් වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට විද්‍යුත් අරමුදල් පැවරීම සිදු වෙනවා. එතකොට සිදු කළ මෙවැනි අරමුදල් පැවරුම් ක්‍රම මගින් ගනුදෙනුකරුවන්ට සෑම දිනකම පැය 24 පුරාම ගනුදෙනු කිරීමේ පහසුකම සැලසෙන අතර මෙමගින් ගනුදෙනු වල පිරිවැය අඩු වන අතර කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යා යුතුය. ඔන්න අන්තිම පේලිය වැදගත් වෙනවා. විශේෂ වැදගත්කමකින් මතක තියාගන්න. මෙමගින් දවසේ පැය 24 පුරාම ගනුදෙනු කිරීමේ පහසුකම සැලසෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඔයගලන්ට ATM transaction එකක් කරනවා රෑ 12ට එකට උනත් කොහේ හරි යන ගමන් වෙන්න පුළුවන්. අතරමඟ ATM එකක වෙන්න පුළුවන්. වෙනත් සේවා සපයන ස්ථානික වෙන්න පුළුවන්. බැංකුවක වෙන්න පුළුවන්. වෙනත් හයිවේ කියනනම් ඔය අතරමැද සේවා සපයන ස්ථාන වෙන්න පුළුවන්. ඕන තැනකදී මේ පහසුකම් තියෙන ඕන තැනකදී මේ ගනුදෙනු සිදු කරන්න පුළුවන්. පැය 24 පුරාම. ඒ වගේම ගනුදෙනු වල පිරිවැය අඩු වෙන අතර කොහොමද පිරිවැය අඩු වෙන්නේ? උදාහරණයක් වශයෙන් මේ ක්‍රමේ ඇති වෙනට කලින් මොනවා හරි මුදලක් ලබා ගන්න අවශ්‍ය නම් ඕනම කෙනෙක් තමන්ගේ බැංකුවේ ශාඛාව වෙත ඒ ස්ථානටම ගිහිල්ලා කවුන්ටර් ඕවර් ද කවුන්ටර් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න ඕන. ඒ කියන්නේ පොතත් එක්ක නැත්නම් අනිත් අවශ්‍ය ලියකියවිලිත් එක්ක බැංකුවේ නිලධාරියෙන් හම්බෙලා කරා. අපි හිතමු මේ පුද්ගලයා ඉන්නේ මහරගමන. බැංකු ගිණුම තියෙන කොළඹ නම් එයාට මහරගම ඉඳලා කොළඹ දක්වා මේ සඳහා ගමන් කරන්න වෙනවා. අනිවාර්යෙන් ගමන් කරන්න වෙනවා ඉස්සර. නමුත් දැන් මේ ක්‍රමය යටතේ එහෙම යන්න අවශ්‍ය නැහැ. ඈත පළාතකට ගියත් ටේලර් මැෂින්ස් තියෙනවා නම් ඒ වගේම මේ පොදු විද්‍යුත් අරමුදල් පැවරීමේ පද්ධතිය හරහා බැංකු අතර ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. ඔයගොල්ලන් දන්නවා ඇති ඔය රූපවාහිනී දැන්වීම යනවා. ප්‍රසිද්ධ දැන්වීමක් තියෙනවා මතක ඇති ඔයගොල්ලන්ට එක්තරා බැංකුවක් සම්බන්ධයෙන් මුදල් එහෙන් දාලා මෙහෙන් ගන්න පුළුවන් මෙහෙන් දාලා එහෙන් ගන්න පුළුවන් කියලා දැන්වීම මතක ඇතිනේ. අන්න ඒ වගේ තමයි කියන්නේ. ඒ ගනුදෙනු පහසු. එතකොට පිරිවැය අඩු වෙනවා. අතර කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමේ. ඒ කියන්නේ එෆිෂියන්සි එක වැඩි වෙනවා. පිරිවැය අඩු වෙනවා. දවසේ පැය 24ම ගනුදෙනු කිරීමේ හැකියාව. අතර බලන්න මේවැනි ක්‍රම හරහා මේ විද්‍යුත් පද්ධති හරහා මෙවැනි වාසි සැලසෙනවා ගනුදෙනුකරුවන්ට. ඒ වගේම බැංකු වලටත් ගෙවීම් පියවීම් කරන්න, කාර්යක්ෂමව කරන්න, ආරක්ෂිතව කරන්න, පිරිවැය අඩුවෙන් කරන්න අවස්ථාවක්. මේවා දේවල් මේ වාසි ඔයගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න අවශ්‍යයි. මේවා ගැන මේවා ඉලක්ක කරලා තමයි ඔයගොල්ලන් ප්‍රශ්න අහන්නේ. මේ තොරතුරු අහලා ගමන් මොනවාද ලැබෙන වාසි, මොනවාද ලැබෙන ප්‍රයෝජන කියලා ප්‍රශ්න වලදී අහන්න පුළුවන්. ඒතකොට මේවා තමයි විස්තර කරලා කියන්න වෙන්නේ ඔයගොල්ලන්ට. දැන් පැහැදිලිද ඒක? පැහැදිලිද? ඒක කොටස පැහැදිලිද? ක්ලාස් එකේ ඉන්න අය රෙස්පොන්ස් කරන්න. පැහැදිලි නේද? මම මේ කතා කරපු කොටස් දෙක පැහැදිලි නේද ඔයගොල්ලන්ට? ඕකේ රයිට්. පාඩමට යමු. රයිට් ඕකේ. රයිට්. පොදු විද්‍යුත් අරමුදල් පැවරීමේ පද්ධතිය. ඊළඟට අපි බලමු ඊළඟ කොටස. උපමාතෘකාව මොකක්ද කියලා.
විද්‍යුත් මුදල් e-money මොකද්ද මේ e-money කියලා කියන්නේ? විද්‍යුත් මුදල් අපි ඒක සාකච්ඡා කරමු. විද්‍යුත් මුදල් නැතහොත් ඉලෙක්ට්‍රොනික මනි සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින මුදල් මෙන් පිළිගනු ලබන අතර මේවා අපි සාමාන්‍යයෙන් ගනුදෙනු කරන කාසිය හා නෝට්ටු වගේම පිළිගැනීමට ලක් වෙනවා. විද්‍යුත් මුදල් නැත්නම් e-money. අතර ඒවා විද්‍යුත් ක්‍රමයට පවත්වාගෙන යනු ලැබේ. විද්‍යුත් ක්‍රමයට පවත්වාගෙන යනවා කියන්නේ මේවා අතරම මේ සිස්ටම්ස් වල තමයි මේ හුවමාරුවීම් ගනුදෙනු පියවීම් ගෙවීම් පියවීම් සිදු වෙන්නේ. මේවා කාසිය හා නෝට්ටු මෙන් ස්පර්ශ කළ නොහැකි අතර ඒ වගේ ස්පර්ශ කරන්න බෑ. අතර වේගවත්ව ගෙවීම් කිරීම සඳහා රටවල් තුල මෙන්ම දේශ සීමා ඉක්මවා අන්තර්ජාතික වශයෙන්ද භාවිතා කළ හැකි cross border transactions අපි හරි කියන cross border transactions අන්තර්ජාතික වශයෙන් දේශ සීමා ඉක්මවලා ගනුදෙනු පියවීම කරන්නත් මේ හරහා විද්‍යුත් මුදල් වලින් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ උදාහරණයක් වශයෙන් ගත්තොත් කවුරුහරි විදේශ සංචාරයකට යනවා නම් එතකොට මේ අපි සාමාන්‍යයෙන් අපේ දේශීය වශයෙන් පාවිච්චි කරන මුදල් ඒ රටවල පාවිච්චි කරන්න බෑනේ. එහෙම නැත්නම් ඒ ඩොලර් අරන් යන්න ඕන. එහෙම නැත්නම් විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒ වගේම ATM හරහා ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම ඒ ආදි වශයෙන්. ඒ වගේ මේ විද්‍යුත් මනි e-money වලින් ගනුදෙනු කරන්න පුළුවන්. මෙහිදී භෞතිකව මුදලින් කරනු ලබන ගෙවීම් පියවීම් වලට වඩා ගනුදෙනු කරන්න ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන්. ඇත්තනේ. දැන් භෞතිකව නම් ලක්ෂයක මුදල, ලක්ෂ දෙකක මුදල අතේ අරගෙන යන්න ඕන. විශාල මුදලක් නම් ඊටත් වඩා අමාරුයි. මේ කාලේ විශේෂයෙන්ම ආරක්ෂිත ක්‍රම විශේෂයෙන්ම අනාරක්ෂිතයි. එතන මෙවැනි ක්‍රම තිබුණාම මුදල් අරන් යන්න ඕනේ නැහැ. මෙවැනි විද්‍යුත් මුදල් වර්ග වලට උදාහරණ ලෙස විද්‍යුත් මුදල් පසුම්බි, ඉලෙක්ට්‍රොනික wallet, මේ e-money, e-wallet සහ වටිනාකම් සහිත ගෙවීම් කළ හැකි කාඩ් වර්ග. ඔයගොල්ලෝ දන්නවා කාඩ්, ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් අපි ඒවා ගැන වෙනම සාකච්ඡා කරනවා. ණය කාඩ්පත්, හර කාඩ්පත්, බැර කාඩ්පත් ආදී වශයෙන් ගෙවීම් කළ හැකි කාඩ්පත් වර්ග සඳහන් කරන්න පුළුවන්. මේදී සිදුවන්නේ භෞතික මුදල් විද්‍යුත් ක්‍රමයට ගවඩා කර තබාගෙන. ඒ කියන්නේ භෞතික මුදල් තැන්පත් කරලා ඒක ලෝඩ් කරන මැෂින් එකකට. නැත්නම් ෆෝන් එකේ වෙන්න පුළුවන්. ඔයගොල්ලන් ඒ සිස්ටම් එකක වෙන්න පුළුවන්. මුදල් විද්‍යුත් ක්‍රමයට ගවඩා කර තබාගෙන විද්‍යුත් උපකරණ භාවිතයෙන් පරිගණක තොරතුරු තාක්ෂණික පද්ධති හරහා හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් හුවමාරු කර ගැනීම. මේකට අපි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා payment and settlement කියලා වෙනම. ඒකේ මේක වෙන්නේ කොහොමද කියන එක මම රූප සටහන් මගින් පැහැදිලි කරලා පේනවා ඉස්සරහට පෙන්නනවා. ඒතර ඔයගොල්ලන් තවදුරටත් පැහැදිලි වෙයි. උදාහරණ. ඔන්න උදාහරණ වශයෙන් මේක සඳහන් කරලා තියෙනවා මොනවද කියලා. උදාහරණ. හර කාඩ්පත්. ඒ කියන්නේ ඩෙබිට් කාඩ්, ණය කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්පත්, පෙර ගෙවුම් කාඩ්පත්, ප්‍රීපේඩ්, ස්මාර්ට් කාඩ් සහ පෙර සඳහන් කළ විද්‍යුත් මුදල් පසුම්බි වේ. මේ ඔක්කොම වැටෙන්නේ මේ e-money වලට. මේවා පරිහරණය කිරීමේ වාසිය මෙන්ම අවාසිය දක්නට ලැබේ. මෙතන මේ කොටසේ කියනවා වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා කියලා. මොනවාද? කාලේ ඉතිරිවීම. ඔන්න එකක්. ඒ කියන්නේ time savings. එකක් ඒක. ලෝකේ සෑම ස්ථානයක සිටම ගනුදෙනු කළ හැකි. මම කලින් කිව්වා විදේශගත වුණාමත් මේ වගේ e-money වලින් ගනුදෙනු කරන්න පුළුවන් කියලා. ගනුදෙනු කරන්න පුළුවන් කියලා. එතකොට ඔන්නවා තමයි පහසුකම් වාසි. ඒක බලන්නකෝ. කාලේ ඉතිරිවීම. එකක්. ලෝකයේ සෑම ස්ථානයක සිටම ගනුදෙනු කළ හැකි වීම. පහසුව ආරක්ෂාව ප්‍රදාන. එතන එතන වාසි හතරක් තියෙනවා. කාලේ ඉතුරු වෙනවා. ලෝකයේ සෑම ස්ථානයක සිටම ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම පහසුකමක් සැලසෙනවා, ආරක්ෂාව සැලසෙනවා. මුදල් අරන් යන්න අවශ්‍ය නැහැ. ගිනුම් අතර තාක්ෂණික ක්‍රම වලින් පද්ධති හරහා මේ ගනුදෙනු හුවමාරු සිදු වෙනවා. ඒක තමයි වාසි. එසේම තාක්ෂණික දෝෂ නිසා, ඒ කියන්නේ සිස්ටම් ෆේලියර්ස් වෙන්න පුළුවන්. පවර් ෆේලියර්ස් වෙන්න පුළුවන්. ඒ වගේම හැකර්ස්ලාගේ ප්‍රශ්න නිසා සිස්ටම් වලට සයිබර් ඇටැක්ස් වගේ ඒවා නිසා එහෙම ඇති වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. තාක්ෂණික දෝෂ නිසා ගනුදෙනු වලට බාධා වීම. සෑම වෙළඳ සැලකුම හෝ වෙළඳ පොලකම භාවිත කළ නොහැකි වෙන්න පුළුවන්. ඒ කාරණා නිසා පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඊළඟට වංචනික ක්‍රියාවකට ගොදුරු වීමේ හැකියාව සහ සෑම ගනුදෙනු කරුවෙකුටම ගනුදෙනු කිරීම සඳහා දැනුම සහ අවබෝධය නැමැතීම. අන්න බලන්න ඩිස්ඇඩ්වාන්ටේජස් මේ කතා කරන්නේ. දැන් මේ කාඩ් එකක් ඩෙබිට් කාඩ් එකක් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන්. අංකයත් එක්කම කාගේ හරි කෙනෙක් අතර පහත් වුණොත් වෙනත් කෙනෙක් අතර හිමිකරු නොවන අනිවාර්යෙන් එයා ඒ මැෂින් එකකට දාලා ATM එකකට දාලා අනිවාර්යෙන් අංකෙත් තියෙනවා නම් ඒ මුදල් මේව කරන්න පුළුවන්. ඒ වගේම අද තියෙනවා ඉතාම දියුණු වංචනික ක්‍රම. සමහරු කාඩ් ඇතුල් කරනකොට ATM වලට එතන සූක්ෂම ලෙස කැමරාවක් හයි කරලා ඒකින් සමහර අංක වගේ ඒවා ලබාගෙන සහ ඒ වගේ ක්‍රම හරහා ඔවුන් යම් උපක්‍රම පාවිච්චි කරමින් වෙනත් අය මුදල් වංචා කිරීමේ ක්‍රම තියෙනවා. ලෝකෙ මේවා භාවිත කරනවා. ලංකාවෙත් මෙහෙම වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේ වංචනික ක්‍රියාවන්ට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා.
සහ සෑම ගනුදෙනුකරුවෙකුටම ගනුදෙනු කිරීම සඳහා දැනුම සහ අවබෝධය. ඔයගොල්ලෝ දන්නවා ගම්වල ඉන්න විශේෂයෙන්ම ගම්වල නගරවල උනත් ඉන්න සමහර මේ ගැන තාක්ෂණික දැනුම නැති. ඒ කියන්නේ ATM මැෂින් එකක් ළඟට ගිහිල්ලා ගනුදෙනු කරන්න, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න, ATM withdrawal එකක් කරන්න, balance inquiry එකක් කරන්න, නැත්නම් වෙනත් payment එකක් කරන්න. නැත්නම් ඔයගොල්ලන් ඉතින් ස්මාර්ට්ෆෝන් එකෙන් මේ දේවල් කරන සමහර හැමෝටම මේ දැනුම නැහැ. ඒතර ඒක ලොකු අපාය ගැන පරිගණක සාක්ෂරතාවය මේ සඳහා තියෙන්න අවශ්‍යයි. ඒතර පරිගණක සාක්ෂරතාවය අඩු නම් මේක යම් ආකාරයක අවශ්‍යතාවක තත්ත්වයක් වෙනවා. ගම්වල විතර නෙවෙයි නගර බදවත් සමහර ඉන්නවා එහෙම ඒ දැනුම නැති අය. දැනුම සහ අවබෝධය නැතිවීම. විද්‍යුත් මුදල් භාවිතයේ අවශ්‍යතාවක තත්ත්වයන් වෙයි. මම දැක්කනේ මේ වගේ වාසි තියෙනවා අවශ්‍ය තියෙනවා. මේ දෙපැත්ත ගැන මොගලන්ට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. මම හිතන්නේ පැහැදිලි ඇති. ක්ලියර් නේද? ක්ලියර්ද? මම කතා කරන කරුණු පැහැදිලි නේද? ඔයගලන්ට ක්ලියර් නේද? ක්ලියර්. සාකච්ඡා කරන කරුණු රෙස්පොන්ස් කරන කවුරු හරි? Okay. Dinusha, right, okay. Nikuni, right, okay, thank you. Right. Palo teng okay. Right. අපි කතා කරේ e-money. Right? e-money. විද්‍යුත් මුදල්. ඊළඟට බලමු ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය. Right? මොකද්ද මේක කියන්නේ බලමු. විද්‍යුත් මුදල් පසුම්බිය. විද්‍යුත් වාණිජ ගණ්ඩනවලදී භාවිතා කිරීමට හැකි වෙන පරිදි මුදල් රැස් කර තබාගෙන භාවිතා කළ හැකි මංගත නැත්නම් ඔන්ලයින් කලින් ගෙවූ ක්‍රමයක්. කලින් ගෙවලා ඒ වටිනාකම තමන්ගේ මැෂින් එකේ තමන්ගේ ෆෝන් එකේ නැත්නම් තමන්ගේ විද්‍යුත් ක්‍රමයට ගවඩා කරගෙන එකකින් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන එක තමයි කියන්නේ. මෙහිදී පාරිභෝගිකයන්ට මංගතව භාණ්ඩ මිලට ගැනීමට මෙන්න මේ කියන්නේ ඔන්ලයින් භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ඒ කලින් ගෙවීම් කරලා කරපු ප්‍රමාණය මුදල තියෙනවනම් ඒතකොට ඒ සිස්ටම් හරහා නැත්නම් ඇනවුම් කරලා ගෙවීම් කරන්න පුළුවන් මේ කාඩ්පත් මගින්. ගැනීම වෙන උපයෝගිතා සේවාවන් වන විදුලිය, ජලය, දුරකථන සඳහා ගෙවීම් කිරීමට අන්තර්ජාලය හෝ ජංගම දුරකථන මගින් ගෙවීමට හැකිය. ඔයගොල්ලෝ දන්නවා සමහරව මේක ප්‍රායෝගිකව ඔයගොල්ලෝ අත්දකින්න. ඔයගොල්ලෝ බැංකු වල වැඩ කරන අය වෙනත් අය හැමෝම වගේ අද මේ ක්‍රම භාවිතා කරනවා. පහසු ක්‍රම හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ගිහිල්ලා පෝලිං වල ඉන්න අවශ්‍ය නැහැ. පාස්වර්ඩ් එකක් ගත්තම සිස්ටම් එකට ලොග් වෙලා ඒ වගේ පේමන්ට්ස් කරන්න පුළුවන්. තමන්ගේ ගිණුමෙන් තමන්ගේ තියෙන මුදල් වලින්. නැත්නම් කලින් ගෙවලා මුදල් ඒක මේ පේමන්ට් එක කරලා එකෙන් පාවිච්චි කරනවා. තවද ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම්ද මේ විද්‍යුත් පසුම්බිය සම්බන්ධ කර හැකියි. ඒගොල්ලන් ගිණුමේ සල්ලි තියෙනවා ඒකත් මේ වොලට් එකට e-wallet එකට සම්බන්ධ කරන්න පුළුවන්. මේදී වැදගත් ලක්ෂණයක් වන්නේ විද්‍යුත් මුදල් පසුම්බිය හරහා සිදු කරන ලබන සෑම මංගත ගනුදෙනුවකටම ඒ කියන්නේ සෑම ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකකටම හර කාඩ්පත් ණය කාඩ්පත් භාවිතා කිරීම අනවශ්‍ය වෙන අතර මේ කියන්නේ හිතන්න එපා කවුරුත් මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස් වලට ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් වලට e-wallets වලට හැම එකටම ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් විතරක්ම වෙන්න ඕනේ නැහැ. අනවශ්‍ය අතර මිස්නා පොලි ගෙවීමක්ද අවශ්‍ය නොවේ. දැක්කනේ? ඒ කියන්නේ මේකට ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අනවශ්‍ය ආකාරයට මේකට මේ වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේක තාක්ෂණ දැනුම තියෙනවනම් තමන්ට මේ ගැන අවබෝධයක් තියෙනවනම් අද ඕන තරම් විද්‍යුත් ක්‍රම ඔන්ලයින් සිස්ටම්ස් තියෙනවා ඕන දෙයක් කරන්න භාණ්ඩ මිල දී ගන්න ගෙවීම කරන්න යුටිලිටි බිල් පේමන්ට්ස් කරන්න වෙනත් ට්‍රාන්සැක්ෂන් කරන්න තියෙනවා. ඒ පහසුකම් මේ පද්ධතිය හරහා අද වෙනට ඇති කරලා තියෙනවා. මම අර කලින් කිව්වා ඔයගොල්ලන්ට තව නෝට් එකක් තියෙනවා කියලා මේ පාඩුවට සම්බන්ධ. ඒක තමයි මේවා ගැන මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඔපරේෂනල් ඇස්පෙක්ට් එක තියෙන්නේ මේ නෝට් එකේ. මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ඒ සම්බන්ධ මහ බැංකුව සම්බන්ධ වෙන්නේ කොහොමද? බැංකුව මේසලා සම්බන්ධ වෙන්නේ කොහොමද? තාක්ෂණිකව මේවා වෙන්නේ කොහොමද කියලා තමයි ඊළඟ නෝට් එකේ ඔයගොල්ලන්ට විස්තර කරලා පැහැදිලි කරලා දෙනවා. ඒක අපිට ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට දැන් මම හිතන්නේ මේකත් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය. ඊළඟ කොටසට යන්න. ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය. මේ ගැනත් මගේ අර අනිත් නෝට් එකෙත් මීට වඩා සවිස්තරාත්මකව විස්තර දෙනවා. නමුත් දැනට මෙතනට අවශ්‍ය පමණට මේකේ විස්තර තියෙනවා. මේ නෝට් එක හදන කාලේ තමයි මේ බැංකු ප්‍රමාණයක් මේක සඳහන් කරලා තියෙනවා. දැන් නම් හැම බැංකුවක්ම වගේ මේ ක්‍රමයට සම්බන්ධ වෙලා ඉන්නවා. ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර ආශ්‍රිත පොදු යාන්ත්‍රණය. බලමු. විශාල ශක්තිමත් කාර්යක්ෂම සහ සුරක්ෂිත ගෙවීම් යටිතල පහසුකම් පද්ධතියක්. කියන්නේ infrastructure, payment and settlement infrastructure. ඒ කියන්නේ විශාල වෙන වගේම ශක්තිමත්, ඒ වගේම කාර්යක්ෂම, ඒ වගේම ආරක්ෂිත, සුරක්ෂිත.
ගෙවීම් යටිතල පහසුකම් පද්ධතියක් පිණිස 2013 ජුලි මාස සිට ලංකාපේ ඔයගොල්ලෝ මේ ස්ටිකර් එක දැකලා ඇති ගොඩාක් ATMs ළඟ ගහලා තියෙනවා ලංකාපේ මේක පටන් ගත්තේ 2013 ජුලි මාසෙට ලංකාපේ නැමැති සන්නාමය ට්‍රේඩ් නේම් එක ලංකාපේ යටතේ පළමුව ආරම්භ විය මුලින්ම මෙම ජාලය සඳහා ලංකා බැංකුව මහජන බැංකුව සහභාගී වූ අතර මුලින්ම බැංකු දෙක වර්තමානයේ වන විට බැංකු ඒක මම අර ඊළඟ නෝට් එකේ තියෙනවා බැංකු ප්‍රමාණයයි කොහොමද වැඩි වෙන්නේ කියලා විස්තර ඔක්කොම තියෙනවා සම්පූර්ණ විස්තරයක් තියෙනවා ට වැඩි ATM ජාලයක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ එතකොට මේකේ වෙන්නේ ඇත්තටම පොදු ගෙවීම් යාන්ත්‍රණයක් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලන්ට කාඩ් එකක් තියෙන්න පුළුවන් සමහරට යම් බැංකුවක උදාහරණයක් සමගම ලංකා බැංකුවේ කාඩ් එකක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට මුදල් ගනුදෙනුවක් කරන්න අවශ්‍ය වෙනවා නම් ලංකා බැංකු ශාඛාවගේ ලංකා බැංකුවේ ATM එකටම යන්න අවශ්‍ය නැහැ. ඒ වඩාත් වෙනත් බැංකුවක ATM එකට ගිහිල්ලා මේ පද්ධතිය ඉන්න නම් ඒ බැංකුව අද වෙනකොට හැම බැංකුවක්ම ඉන්නවා. ඒ හරහා ගනුදෙනු කරනවා. හැබැයි පොඩි ගාණක් මේකට අය කිරීම කරනවා. ඒ වුණාට ඒ පහසුව තියෙන. ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ වර්තමානයේ සමාජික බැංකුවනේ කියලා මේක තිබ්බට දැන් මීට වඩා වැඩි ඒ ලිස්ට් එකේ ඊළඟ නෝට් එකේ ඔයගලන්ට හම්බ වෙනවා. මෙම පොදු යාන්ත්‍රණය හරහා අන්දකනේ තත්කාලීන දල පියවීම සඳහා අපි කලින් කතා කරපු ගොස් සෙටල්මන්ට් සුරක්ෂිත ලෙස පහසුකම් සම්පාදනය වීමක් පියවුම් සහ ගෙවීම් වල විශාල කාර්යක්ෂමතාවයත් අවම ගනුදෙනු පිරිවැයත් විශේෂයෙන් කැපී පෙනෙනවා. දැන් මැක්කනේ මේ ස්වයංක්‍රීය තේල යන්ත්‍රය සහ මේ පොදු ගෙවීම් යාන්ත්‍රණය නිසා විශේෂයෙන්ම අර කලින් කිව්ව තත්කාලීන දල පියවීම පද්ධතිය සඳහා සුරක්ෂිත ලෙස පහසුකම් සම්පාදනය වීමක් වෙනවා. ආරක්ෂිතව. ඒවා ගෙවුම් පියවීම කරන්න. ඒ වගේම කාර්යක්ෂමතාවයේ විශාල කාර්යක්ෂමතාවයක් ඇති වෙනවා. ඒ වගේම අවම ගනුදෙනු පිරිවැයක් මේන් කැපී පේනවා. උදාහරණ වශයෙන් ඔයගොල්ලෝ සරලව හිතන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ ළඟ තියෙන ලංකා බැංකුවේ ATM කාඩ් එකක් නම් ඔයගොල්ලෝ පදිංචි වෙලා ඉන්නේ මහරගම නම් උදාහරණයක් විතරයි. මහරගම ලංකා බැංකුවක් නැත්නම් ඔයගොල්ලන්ට එකොනුගේගොඩට එහෙම නැත්නම් අනික් පැත්තෙන් හෝමගමට වගේ නගරයකට යන්න වෙනවා. ලංකා බැංකුවේ ශාඛාවක් දක්වාම මැෂින් එකක් දක්වාම මුදල් ලබා ගන්න. නමුත් මේ තත්ත්වයටදී එහෙම ඕනේ ඒ නගරෙම තියෙන වෙනත් බැංකු ශාඛාවක ATM එකට ගිහලා මුදල් ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මොකක්ද වෙන්නේ? පිරිවැය, අවම ගනුදෙනු පිරිවැය, අවම කාලයක්, කාර්යක්ෂමතාවය. ඒ වගේම සුරක්ෂිත ආරක්ෂිත විශාල ප්‍රමාණය උන ගෙවීම් කරන්න පුළුවන් මේ යටතේ RTGS හරහා ඒ ආදී වශයෙන්. ඒක තමයි ඔබේ තියෙන වැදගත්කම. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති. ඊළඟට සයිබර් ආරක්ෂණ අවදානම. සයිබර් සිකියුරිටි රිස්ක්. එහෙම එකක් තියෙනවා. මේ පාඩමට සම්බන්ධව අපි ඒක කතා කරලා ඉගෙන ගන්න දැනගන්න අවශ්‍යයි. කතා කරලා ඉවරයි. බරම ඉගෙන ෆෝකස් වෙන්න යන්න. නෑ සයිබර් මොකද පේනවා. පේනවද කියන්නේ? අනිත් පාඩම මම පේනවද හරියට? හැමෝටම පේනවද? හැමෝටම පේනවද? රෙස්පොන්ස් කරන්න. හරිද? ඔකට පේනවද? ඕකේ රයිට්. ඕකේ රයිට්. පාරවඩම. රයිට්. හරි. අපි කතා කරමින් හිටියේ සයිබර් ආරක්ෂණ අවදානම. සයිබර් සිකියුරිටි රිස්ක්. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මින් අදහස් වන්නේ පරිගණක පද්ධතිවලට වංචනික ලෙස ඇතුල් වී මංගතව කියන්නේ ඔන්ලයින් බැංකු ගිණුම් වලින් දත්ත ලබාගෙන මුදල් සොරකම් කිරීමේ අවදානම. ඔය සයිබර් සිකියුරිටි රිස්ක් කියන එක පිළිබඳ යම් ප්‍රශ්නයක් ආවොත් විභාගෙදී ඔකට මේ විදිහට විස්තර කරලා කියන්න පුළුවන් වෙනවා. මේකයි සයිබර් සිකියුරිටි රිස්ක් එක කියන්නේ. මොකද්ද? පරිගණක පද්ධතිවලට ලෝකේ පුරාම රටවල් පුරාම නොයෙක් පරිගණක පද්ධතීන් තියෙනවා. මේවට වංචනිකව ඇතුල් වෙනවා. ඒක නෙමෙයි. නීති අනුකූල ලෙස නෙමෙයි. ඇතුල් වෙලා මංගතව ඔන්ලයින් බැංකු ගිණුම් වලින් දත්ත ලබාගෙන මුදල් සොරකම් කිරීමේ අවදානම. මේ සඳහා මෑත කාලේ උදාහරණය වුණේ බංග්ලාදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී ස්විෆ්ට් කියන ඉන්ටර්නැෂනල් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක් තියෙනවා. අර ස්ලිප් එක වගේ නෙමෙයි මේක ස්ලිප් එක දේශීයව ගනුදෙනු කරන පද්ධතිය. ස්විෆ්ට් කියන්නේ Society for Worldwide International Fund Transfer කියලා කියන්නේ. අපි ඒක කතා කරනවා. ස්විෆ්ට් ෆන්ඩ් නිර්මාණය කර නිව්යෝර්ක්හි සංධීය සංචිත බැංකුව කියන්නේ ෆෙඩරල් සංචිත බැංකුව නිව්යෝර්ක් ඇමරිකාවේ බැංකුවට පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 1ක්
මිලියන එකක්. බංග්ලාදේශ බැංකු ගිණුම් හරහා වෙනත් රටවල බැංකු ගිණුම් කරුවන්ට මාරු කිරීමට උපදෙස් දී තිබුණේ. අන්න දැක්කනේ. ඒ කියන්නේ මේ සයිබර් සිකියුරිටි රිස්ක් එක මේ පද්ධතියට අනවසරයෙන් ඇතුල් වෙලා ඔන්ලයින් මේ ට්‍රාන්සැක්ෂන් එකකට මේගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තිබුණා. මෙම ආක්‍රමණය අනාවරණය කරගත හැකි වූයේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරුවෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 20ක් මාරු කිරීමට කටයුතු කිරීමේදී ඇති වූ සැක කටයුතුතාවයේ හේතුවෙන්. මේක ලංකාවේදී ට්‍රාන්ස්ෆර් කරන මේක ලංකාවේ තමයි අහුුනේ. මේක ඕගොල්ලෝ මං හිතන්නේ දැන් බැංකර්ස්ලා අහලත් ඇති මේ සිද්ධිය. මෙහෙම සිද්ධියක් වුණා. මේ උදාහරණ ගත්තේ මේක. ඕන තරම් එහෙම ලෝකෙ පුරා උදාහරණ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේක ගැන විශේෂයෙන් අවධානයෙන් ඉන්න ඕන බැංකර්ස්ලා හැටියට. මේ පාඩම් වලදී උගලන්ට වැදගත් වෙන කොටසක් මේක. ඊට පස්සේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. අර කියපු ලංකා ක්ලියර් සමාගම. අර චෙක් මුලින්ම මේක චෙක්පත් නිෂ්කාශන තමයි පටන් ගත්තේ. බලමු. ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. මෙම සමාගම සිය සේවාවන් තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යටිතල සම්පාදනය කරන්නාගේ භූමිකාව සිදු කරනවා. මේ සමාගම හදලා තියෙන්නේ මහ බැංකුවත් අනිකුත් බැංකුවලත් කොටස් මුදල් වලින්. එතකොට මේගොල්ලේ රෝල් එක මොකද්ද? ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යටිතල සම්පාදනය කරන්නා. කියන්නේ National Payment Infrastructure රෝල් එක. මෙයා ප්ලේ කරන්නේ. භූමිකාව සිදු කරනවා. මෙම සමාගමේ ක්‍රියාකාරීත්වය සලකා බැලුව විට ලොව පුරා විද්‍යුත් ගෙවීම් ක්‍රම ජනප්‍රිය යුගයක ශ්‍රී ලංකාව තුළ මුදල් රහිත සමාජයක් සඳහා ඒ කියන්නේ cashless society ඒ කියන්නේ මුදල් රහිත සමාජයක් ශ්‍රී ලංකාව තුළ මුදල් රහිත සමාජයක් සඳහා පදනමක් සහ වේදිකාවක් මෙම සමාගම විසින් සම්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මුදල් අතපත ගන්න නැතුව මුදල් වලින් තොරව ගනුදෙනු කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා ATM card නැත්නම් debit card credit card ඒවා තියෙනවනම් ගොඩක් ලාට payments කරන්න පුළුවන්. දැන් ගොඩාක් තැන්වල එහෙම point of sales ගොඩක් තැන්වල එහෙම ඒ සිස්ටම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. එනේ අලෙවි කවුළු තියෙන තැන්වල ඒ තැන්වල ගෙවන්න පුළුවන්. ගොඩාක් තැන්වල payments කරලා සල්ලි අල්ලන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ කොරෝනා වසංගතයත් එක්ක මොන තරම් අපිට රිස්ක් එකක් තියෙනවද මුදල් ඇල්ලීමෙන් කියලා. ඒක මුදල් අල්ලන්න නැතුව ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා මේ කාඩ් පත් වලින්. ඒ වගේම විද්‍යුත් ක්‍රමයට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගනුදෙනු කරන්න පුළුවන්. ඒතකොට මේ වාසිය සැලසෙනවා මේ වගේ. මේක මොකක්ද දෙන්නේ එතකොට? ශ්‍රී ලංකාව තුළ මුදල් රහිත සමාජයක් සඳහා පදනමක් සහ වේදිකාවක් මෙම සමාගම විසින් සම්පාදනය කරනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතිය වෙනස් කිරීමේ මඟ පෙන්වනවා ලෙස අපේ ගෙවීම් පද්ධතිය යම් වෙනසකට ලක් කිරීමේ මඟ පෙන්වන්න ලෙස ඉහළ ප්‍රමිතියකින් යුතු කාර්යක්ෂම සහ සුරක්ෂිත වූ දියුණුවන ව්‍යාපාරික අවශ්‍යතා සඳහා සිය සේවාවන් පවත්වා ගනු ලැබේ. දැක්කනේ ඒ වාක්‍යය ඇතුලේ තියෙන ලොකු කතන්දරයක්. මොකද්ද? දැන් මේ යටිතල පහසුකම් සම්පාදනය කරනවා. ගෙවීම අපීම සඳහා ඒ වගේම මුදල් රහිත සමාජයක් සඳහා අවශ්‍ය පදනම සකස් කරනවා. ඒ වගේම ගෙවීම් පද්ධතිය වෙනස් කිරීමේ මඟ පෙන්වන විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම හයි ස්ටෑන්ඩඩ්ස් වලින් ඉහළ ප්‍රමිතියින්ගෙන් කාර්යක්ෂම ඒ වගේම එෆිෂියන්සි එක සුරක්ෂිත සිකියුරිටි දියුණුවන ව්‍යාපාරික අවස්ථා නම් මොකද ව්‍යාපාරිකව හැම වෙලෙම කඩිනමින් ආරක්ෂිත ලෙස ගනුදෙනු කරන්න කැමති. මොකද ඒගොල්ලන්ගේ ඉක්මනින් ව්‍යාපාරික තීරණ නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න ඕන. එතකොට අර අපේ හදවතට ලේ ගමන් කරනොත් තමයි අපේ හදවත හොඳට ක්‍රියාත්මක වෙලා අපේ ශරීරය පවතින්නේ. ඒ වගේ රටක ආර්ථිකය පවතින නම් කාර්යක්ෂමව වේගවත්ව ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන පදනම පසුබිම මෙවැනි ක්‍රම මගින් මෙවැනි ආයතන මගින් ඇති වෙනවා. ඒකයි කියන්නේ. පවත්වාගෙන ලැබෙන ලංකා ක්ලියර් සමාගම විසින් හඳුන්වා දී ඇති සමහර නිපැයුම් ඒ කියන්නේ සමහර ප්‍රොඩක්ට්ස් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් දකුණු ආසියාවේ සවුත් ඒෂියාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද ඒවා වේ. එම නිපැයුම් වර්ග අතර ඒ කියන්නේ සවුත් ඒෂියාවල අපි තමයි ඉස්සෙල්ලාම මේ වගේ ප්‍රොඩක්ට්ස් හඳුන්වා දුන්නේ මොනවාද? චෙක්පත් පිළිබිඹු ඡායාගත සහ ලෝපන අපි ඒ ගැන කතා කරා මීට කලින්. මතකද මේ දැන් ටික කලින් සාකච්ඡා කරා. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. මේකේ S එක අඩුයි. මේ S එක ඇතුල් කරගන්න මේ නෝට් එකට ස්ලිප් SLIP S එක හැලිලා මෙතන මේ නෝට් එක ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය. රයිට් ස්ලිප්. ඒක අපි කතා කරා. ලංකා පේ ATM පද්ධතිය ලංකා පේ. ඒ කියන්නේ common fund transfer අපි දැන් ටික කලින් කතා කරා. ලංකා පේ සන්නාමයට තියෙන ඒ ගෙවීම් පද්ධතිය. ලංකා පේ පොදු විද්‍යුත් අරමුදල් ප්‍රේෂණ පද්ධතිය common electronic fund transfer. ඔය ඕවා තමයි මේගොල්ලන්ගේ සමහර products. සමහරගේ විශේෂ වැදගත්කමක් තියෙන products. එතකොට මේවා අපි වෙන වෙනමත් කතා කරා. තව ඉස්සරහට අපි කතා කරන්න තියෙනවා සමහර දේවල් තව විස්තරාත්මකව. ඒ නිසා මේගොල්ලන්ට අවබෝධ වෙන්න ඇති මේ ආයතනේ මොනතරම් වැදගත්ද? මේ වැඩ කටයුතු මොනතරම් වැදගත්කමක් දරනවද? මූල්‍ය හා බැංකු ක්‍රමයේ තුල. දැන් මේ තියෙන ගෙවීම්, පේවීම් කතන්දරත් එක්ක. ඊළඟ ගෙවීම් කාඩ්, payment cards බලමු මොනවද මේ කියන්නේ කියලා.
ගෙවීම් කාඩ්. අපි ඊළඟට කතා කරන්නේ ගෙවීම් කාඩ්. ගෙවීම් කාඩ්. හරි. මට කියන්න දැන් මේ වෙනකන් කතා කරපු පිළිබඳ ගැටලුවක් තියනවද? clear up to now is it clear to all? ඔක්කොම දැන් පැහැදිලිව මම සාකච්ඡා කරපුවා. මේ විභාගෙට එනවා අනිවාර්යයෙන්ම. මේ ඒරියාස් වලින් ප්‍රශ්න එනවා. ඔයගොල්ලන්ට පේපර්ස් අරන් බැලුවම පේනවා. clear right Samir okay Danushka right Hasita right Madhushi okay right fine පාඩමට යමු අපි right okay ගෙවීම් කාඩ් බලමු payment කාඩ් නවීන මූල්‍ය පද්ධතිය තුල තොරතුරු තාක්ෂණය උපයෝග කරගනිමින් ඔයගොල්ලෝ දන්නවා information technology ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය අලුතෙන් මේ මූල්‍ය පද්ධතිය තුල හැම මූල්‍ය පද්ධතියකම අඩු විශාල වශයෙන් මේ මත ඩිපෙන්ඩ් වෙනවා. දැන් ගොඩක් අය මැනුවල් සිස්ටම් එකකට ගනුදෙනු කරන්නේ නැහැ. ඉස්සර වගේ පොත් තියාගෙන ලෙජර් තියාගෙන ගනුදෙනු කරන්නේ නැහැ. ඔක්කොම තියෙන සිස්ටම්ස් වල ඇතුලේ පද්ධතිය ඇතුලේ නැත්නම් කම්පියුටර්ස් වල. ඒ කියන්නේ ඒ හරහා පද්ධතිය වලට සම්බන්ධ කරලා නවීන මූල්‍ය පද්ධතිය තුල තොරතුරු තාක්ෂණය උපයෝග කරගනිමින් ගෙවීම් පහසුකම් සපයන මූල්‍ය ආයතන වැදගත්කමක් හිමි කර ගන්නවා. ඕගොල්ලෝ දන්නවා මේ තාක්ෂණික මේවලම් උපයෝග කරගනිමින් ගෙවීම් පහසුකම් සපයන මූල්‍ය ආයතන හැම මූල්‍ය ආයතනයක්ම දැන් එහෙමයි ලංකාවේ විශේෂයෙන් රටවලත් එහෙමයි මූල්‍ය ආයතන වැදගත්කමක් හිමි කර ගන්නවා. මේ අලුත් නවීන මූල්‍ය පද්ධතිය තුල මේදී ගෙවීම් කාඩ්පත් වලට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. මේ තත්ත්වයටදී මේ ගෙවීම් කාඩ්පත් වලට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. හිමිවන්නේ වැදගත් ස්ථානයක්. ගෙවීම් කාඩ්පත් යනු බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යන. දැන් ගෙවීම් කාඩ්පත් පොදුවේ මොනවාද මේ ගෙවීම් කාඩ්පත් කියලා තමයි මේක පැහැදිලි කරන්නේ. යනු බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන්ට හෝ එම ආයතන වලින් අරමුදල් ලබා ගැනීමේදී නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් කිරීම සඳහා මුදල් නොවන මාධ්‍යයක් ලෙස මෙම ගෙවීම් කාඩ්පත් මගින් මහජනතාවට සහ ආර්ථික කටයුතු වලට වැදගත් සේවාවක් ඉටු කරනවා. මේ වාක්‍ය ටිකක් දිගයි. නමුත් මේක මේ ලස්සනට පැහැදිලි කරලා දෙනවා. මේ ගෙවීම් කාඩ්පත් වලට හිමිවන්නේ වැදගත් කරන ගෙවීම් කාඩ්පත් යනු බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යන. විශේෂයෙන්ම බැංකු වල වෙන්න පුළුවන් මුදල් සමාගම් හා අනිකුත් මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන පුද්ගලයන්ට හෝ ඒගොල්ලන්ට වැදගත් වෙනවා මේක. ඒ වගේ එම ආයතන වලින් අරමුදල් ලබා ගැනීමේදී. ඒ කියන්නේ මුදල් ලබා ගන්නකොට withdrawals වෙන්න පුළුවන්, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනවා වෙන්න පුළුවන් ඒ වගේ. ලබා ගැනීමේ නවීන තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව අලුත් තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලංකාව ඇතුළේ වෙන්න පුළුවන්. නැත්නම් පිටරට බල එක ගනුදෙනු වල වෙන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් කිරීම සඳහා මුදල් නොවන මාධ්‍යයක් ලෙස. ඒ කියන්නේ කෑෂ් වලින් නෙවෙයි ගෙවන්නේ. මෙම ගෙවීම් කාඩ්පත් මගින් මහජනතාවට ජෙනරල් පබ්ලික් සහ ආර්ථික කටයුතු වලට වැදගත් සේවාවක් ඉටුවේ. මම මෙහෙම කියන්නම් මේක. මේ කියපු මේ දීර්ඝ වාක්‍ය මම හකුලලා උදාහරණකින් මෙහෙම කියන්නම්. උදාහරණයක්. දැන් කෙනෙකුට අවශ්‍ය වෙනවා සිංගප්පූරේ සංචාරයක් යන්න. එතකොට එයාගේ ගිණුමේ සල්ලි තියෙනවා. එයාගේ ගිණුමේ සල්ලි තියෙනවා. ඇති ප්‍රමාණය. ගුවන් ටිකට් පත් ගන්න, එහි ගිහිල්ලා වියදම් කරන්න, කෑම බීමට බඩු මුට්ටු ගන්න, සංචාරය කරන්න, එහි වියදම් කරන ප්‍රමාණවත් මුදලක් එයාගේ ගිණුමේ තියෙනවා. එයාට සල්ලි වලින් අරන් යන්න අවශ්‍ය නැහැ. මෙහෙන් එයා ටිකට් එක ගන්න පුළුවන්. ෆ්ලයි කරද්දි ෆ්ලයිට් එකෙන් කෑම බීම හම්බ වෙනවා. එහි බැහැලා කරේ ඕනනම් එයාපෝට් එකේ ඉඳලා ඉන්න හොටල් එකට යනකම් විතර හොටල් එකත් මෙහෙනම් බුක් කරන්න පුළුවන්. ඔන්ලයින් තියෙනවා. එහෙම පහසුකම් තියෙනවා. ඒ යන ටිකට ටැක්සි එකට ගෙවන්න වගේ ඕන සුළු මුදල් ප්‍රමාණයක් ඩොලර් වලින් අතේ තියාගෙන එයාපෝට් එකේදී මාරු ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු මුදල් ප්‍රමාණයක් එයාට ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයා කරන්න ඕන කාඩ් එක යන්න ඉස්සෙල්ලා එයාගේ ලංකා බැංකුවේ නම් මහජන බැංකුවේ නැත්නම් වෙනත් බැංකුවක නම් ඒ බැංකුව වලට කතා කරලා කාඩ් සෙන්ටර් එකට කතා කරලා කාඩ් එක ඇක්ටිවේට් කරන්න ඕන. ඇක්ටිවේට් කරලා මෙහෙම දවස් කීපයකට සුමානකට දවස් 10කට මම මේ අහවල් රට යනවා. අපි උදාහරණ සිංගප්පූරුට යනවා. ඒ නිසා මට එහෙදි ගනුදෙනු කරන්න පුළුවන් පහසුකම මේ කාඩ් එකෙන් ලබා දෙන්න කියලා. එච්චරයි කරන්න ඕනේ. ඒතකොට මේගොල්ලෝ ඒක ඒ දවස් ප්‍රමාණයට ඇක්ටිවේට් කරනවා. දවස් 10ක් නම් දවස් 10කට. ඉතින් එහි ගිහිල්ලා බැහැලා මෙහෙදි ගනුදෙනු කරනවා වගේම ලංකාවේදී කාඩ් එකක් දීලා මොනවා හරි බිල් දී ගන්න පේමන්ට් එක කරනවා වගේ මේ රටේදී ඒ කාඩ් එකකින් ගෙවීම් කරන්න පුළුවන්. ඒ පහසුකම තියෙන. හැබැයි මේක මෙහෙම අපි ලස්සනට කිව්වට මේකේ ඔපරේෂනල් ඇස්පෙක්ට් එක ක්‍රියාත්මක භාවය මේ වෙන්නේ ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. අන්න ඒවා තමයි අපි අර ඊළඟ පාඩමේ අනික් නෝට් එකකින් කතා කරන්නේ. වැදගත් සයක් හිතුවේ.
එතන මේ එනම් මුදල් භාවිතයේදී ඇති වෙන ප්‍රායෝගික අපහසුතාවයන් මේ මගින් මග හරවා ගන්න පුළුවන්. මම කිය උදාහරණයක් ගත්තොත් ඒ මනුස්සයා මුදල් භාවිත කරන්න ඕන නම් මේ ක්‍රමේ තිබුණ නැත්තම් ඩොලර් මාරු කරන ලංකාවේදීම රුපියල් දීලා ඩොලර් අරගෙන යන්න ඕන. ගිහලා එයාපෝට් එකේ ටිකක් මාරු කරන්න. ඊට පස්සේ යන යන තැන ඩොලර් මාරු කරලා සිංගප්පූරු ඩොලර් මාරු කරන ඒවයි මුදල් වියදම් කරන්න ඕන. අතේ මුදල් තියාගන්න ඕන. ප්‍රායෝගිකව මොනතරම් අපහසුද? බෑග් එක අතේ තියාගෙන පරිස්සමට තියාගෙන ඔය පාස්පෝර්ට් අනිකුත් ලියකියවිලි ඔක්කොම ටිකට්ස් ඔක්කොම තියාගෙන පරිස්සමෙන් වැඩ කරන්න. ඒතර ලොකු රිස්ක් එකක්. එහෙම ඔළුවට කිසි බරක් නැහැ. කාඩ් එක පරිස්සම් කරගත්තා නම් එච්චරයි ඒ ගෙවීම කරන්න. ඇතිවන ප්‍රායෝගික අපහසුතාවයන් මේ වගේ මග හරවා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ පැහැදිලි ඇති. එහෙනම් මුදල් රැගෙන යාම, ඒවායේ ආරක්ෂාව වැනි ප්‍රායෝගික ගැටලු වලට මේ වගේ සාර්ථකව විසඳුම් ලැබේ. ඒක ඔයගොල්ලන්ට මම හිතන්නේ කියන එක පැහැදිලි. මේ ක්‍රම නිසා ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එසේම මෙවැනි මාධ්‍යයන් හරහා ගෙවීමේදී සිදුවන වේගවත් බව සහ පහසුව නිසා ආර්ථික කටයුතු වලට සිදුවන දායකත්වයේ වැදගත්කමක් හිමි කර ගන්නවා. මොකද ඉකොනොමික් ෆන්ක්ෂන්ස් වලදී ආර්ථික කටයුතු වලදී මේ ගෙවීම් පියවීම් වේගයෙන් සිදු වෙන්න ඕන. ඒ කියන්නේ යම් මුදලක් ගෙවුවොත් ගෙවන කෙනා ගිණුම අඩු වෙලා ලවන කෙනා ගිණුම එකතු වෙන්න ඕන. එතකොට ඩෙබිට් ක්‍රෙඩිට් වෙන්න ඕන. ඒක වේගෙන් වෙනවා නම් දෙපැත්තටම වාසි. එයා ගිණුමේ මුදල් අඩු වෙනවා, මෙයා ගිණුමට මුදල් ඉවරනේ. මේක මංගතව. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට රියල් ටයිම්. ඒ කියන්නේ තත්කාලීනව සිදු වෙනවා. මේ පහසුකම තියෙන්නේ මේ කාඩ්පත් භාවිතයත් එක්ක මේ පහසුකම ඇති වෙලා තියෙනවා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්. ඒවා තමයි ඔයගොල්ලෝ විශේෂයෙන් සලකා බලලා විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණා. ආර්ථික කරුණු වැදගත්කමක් කියවෙනවා. මේදී සම්පත් ගලා යාම සඳහා දායකත්වයේ දායකයෝ විශේෂ සම්පත් ගලා යනවා කියන්නේ. ඒ කියන්නේ ඇසෙට් ට්‍රාන්ස්ෆර් වෙනවා. ඇසෙට් ෆ්ලෝ එකක් එනවා. ඒ තමන් සමහරට මොන හරි දෙයක් මුදල් දීලා මිලදී ගන්නවා වෙන්න පුළුවන්. එතකොට මුදල ඒ පුද්ගලයා ගාවට යනවා. ඒ ගන්න මිලදී ගන්න සම්පත නැත්නම් ඒ භාණ්ඩය ගන්න පුද්ගලයා ගාවට යනවා. මේවා ඉක්මනින්ම ගලා යනවා. ඒක ඉක්මනින් වෙන්න අවශ්‍යයි ආර්ථික කටයුතු වලදී සම්පත් ගලා යාම. ඒක තමයි ඔකේ අදහස. ඊළඟට අපි බලමු අරමුදල් පැවරුම ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්. ඒක තවත් පැත්තක්. මේ ගැන අපි කලිනුත් කතා කරා. දැන් මේ වෙනකන් කතා කරපු ටික ක්ලියර්ද? ක්ලියර්ද? මේක වැදගත් පාඩමක්. හැම පාඩමක්ම වැදගත්. මේක විශේෂයෙන් වැදගත්. මොකද මේ මම ඔයගලන්ට දැන් කියන්නම් මේක බැංකු නොවන මූල්‍යායතන විෂය වගේම ඕකේ ප්‍රබෝධ. රයිට්. බැංකු නොවන මූල්‍යායතන විෂය වගේම මේ පාඩම තියෙනවා සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල්. මූල්‍ය පද්ධති විශ්ලේෂණ කියන විෂය අනිවාර්ය විෂයක් ඔයගලන්ට. ඒ විෂයෙත් මේ පාඩම තියෙනවා. ඒ පේපර් එකෙත් මේ ප්‍රශ්න එනවා. මේ පේපර් එකෙත් එනවා. ඒ නිසා මේ පාඩම් සමහර පාඩම් තියෙනවා බැංකු නොවන මූල්‍යායතන මූල්‍ය මේ නන් බැංකින් සබ්ජෙක්ට් එකේ තියෙන සමහර විෂයන් සමහර කෙනෙක් ගොඩාක් ඒවා බොහෝ ඒවා සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් මූල්‍ය පද්ධති සමීක්ෂණ විෂයෙත් තියෙනවා. ඒ නිසා ඔයගලන්ට එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් දාගන්න පුළුවන්. මේ පාඩම කරනවා නම් මේ විෂයත් එක්ක සම්බන්ධ වෙනවා නම් තවත් විෂයක කරුණුත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඒ වාසියක් තියෙනවා මේක මතක තියාගන්න. මේක විශේෂයෙන් වැදගත්. right. පාඩමට යමු අපි. හරි. බලමු අරමුදල් පැවරුම් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්. බැංකු හෝ මූල්‍යායතන අතර සිදු කරන ගෙවීම් වලදී සහ පියවීම් වලදී, ඒ කියන්නේ payment and settlement වලදී විද්‍යුත් ක්‍රම භාවිතා කිරීමෙන් අරමුදල් පැවරීම ඉන්නදා අපි දැන් මේ කතා කරමින් එන්නෙත් ඒක තමයි. විද්‍යුත් ක්‍රමයට ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට භාවිතා කිරීමෙන් අරමුදල් පැවරීම මේකෙන් අදහස් කරනවා. මේ සඳහා භාවිතා කරන ලබන ගෙවීම් හා පියවීම් පද්ධති කීපයක් දක්නට ලැබේ. අපි දැන් මේවා කතා කරා. ඒවා නම් තත්කාලීන දල පියවීම් පද්ධතිය. Real Time Gross Settlement System RTGS. ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් ක්‍රමය. ශ්‍රී ලංකා Interbank Payment System SLIPS. ඒකත් අපි කතා කරා. ජාත්‍යන්තර වශයෙන් කරනු ලබන මුදල් පැවරුම් ක්‍රමය. අන්නර මං කිව්වා SWIFT එක. මේක පටල ගන්න එපා. දේශීය වශයෙන් කරන්නේ SLIPS. අන්තර්බැංකු ගෙවීම් ක්‍රමය. ජාත්‍යන්තර වශයෙන් කරන්නේ SWIFT. SWIFT. මොකද්ද මේ කියන්නේ? Society for Worldwide International Fund Transfer. ඒ කියන වචන ටිකේ අකුරු වලින් තමයි SWIFT කියලා කරන්නේ. මේ SWIFT සිස්ටම් එකත් ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. RTGS එකක් වෙනම ඒ සම්බන්ධ වැඩ කටයුතු වෙනම සිද්ධ වෙනවා. SWIFT එක සම්බන්ධ වෙනම සිද්ධ වෙනවා. ඒ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව තුල මේ කටයුතු සියල්ලම සිද්ධ වෙනවා. මොකද ඒවා ක්‍රියාත්මක වෙන්න ඕන අනික් බැංකු වලට තමන්ගේ ගෙවීම් පියවීම් සිදු කරන්න. ඕන බැංකුවක් ඔය රැ වෙනකම් වැඩ කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මහ බැංකුවේ මේ අංශ මේ දේවල් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට වැඩ කරන්න බෑ. මේ සිස්ටම් එක වැඩ කරන්න මහ බැංකුවේ මේ දේවල් රන් වෙන්න අවශ්‍යයි. මේවා වැඩ කරන්න අවශ්‍යයි.
බලමු. මෙවැනි අරමුදල් පැවරුම් ක්‍රමවල වැදගත් අපි ඒවා දැන් කතා කරලා තියෙන්නේ. මේ පොදුවේ මේ ගැන කියන්නේ අරමුදල් පැවරීම. මෙවැනි අරමුදල් පැවරුම් ක්‍රමවල වැදගත්කම වන්නේ මුදල් භාවිතයේදී ඇතිවන ප්‍රායෝගික අපහසුතාවන වළක්වන. ඒක කලිනුත් අපි කිව්වා. මුදල් වලින් කෑෂ් වලින් ට්‍රාන්සැක්ෂන් කරනකොට කියන ප්‍රැක්ටිකල් ඉෂුස් මේකෙන් මගහර ගන්න පුළුවන්. හැකියිම. එනම් මුදල් භෞතික වශයෙන් රැගෙන යාම, ඒවායේ ආරක්ෂාව, ඉස්ලා ගත වන කාලය සහ පිරිවැය දක්වන්න පුළුවන්. ඒවා ඇත්ත වශයෙන්ම මේ නෙගටිව් පොයින්ට්ස් ෆිසිකල් ගනුදෙනු කරනවා. ඒ කියන්නේ මුදල් වලින් ගනුදෙනු කරන. එමෙන්න මෙවැනි ක්‍රමවේදයන් මගින් මේ කියන ගෙවීම් පියවීම් මගින් සිදුවන වේගවත් බව හා පහසුව නිසා. ඒ කියන්නේ මේ පහසුවක් වෙනවා ඒ වගේම වේගවත් බවක් වෙනවා. ආර්ථික කටයුතු වලට සිදුවන සම්පත් දායකත්වය විශාල වේ. ඒ කියන්නේ ඇසෙට්ස් ට්‍රාන්ස්ෆෝමේෂන් වල සම්පත් ගලා යෑමේදී ඒ වගේම ඒ කටයුතු ආර්ථික කටයුතු වල මේක විශාල මෙහෙයක් වෙනවා. මෙවැනි විධික්‍රම මගින් අරමුදල් විශාල වටිනාකම් වලින් සහ කුඩා ප්‍රමාණයෙන් ගෙවීම් පහසුකම් සලසා ඇත. මෙවැනි විධික්‍රම මගින් අරමුදල් විශාල වටිනාකම් වලින් ඉන්නේ RTGS වගේ සහ කුඩා ප්‍රමාණයෙන් ස්ලිප්ස් වගේ ඒවා ගෙවීමට පහසුකම් සලසා ඇත. ඒ ටික තමයි ඔකේ වැදගත්. ඊළඟ බලමු ඊළඟ කොටස ජංගම මුදල්. මේදී සිදුවන්නේ ජංගම දුරකථන හරහා සිය තැන්පතු උපයෝග කරගැනීමෙන් ගෙවීම් කිරීමත් නැත්නම් බැංකුව වෙත කලින් කරන ලබන ගෙවීමක් කරා ජංගම දුරකථන හරහා මේ ගනුදෙනු සිදු කිරීමක් කියලා. පේලීම එකේ අඩුයි සිදු කිරීමක් තමයි ඔකෙන් අදහස් කරන්නේ. මේක නම් ඉදිරි පාඩම් වල තව පාඩමකට අපිට දීර්ඝව කතා කරන්න පුළුවන්. මම හිතන්නේ මේ පාඩම අපි කතා කරලා අවසానයි. දැන් අපි මේ පාඩම දීර්ඝව සාකච්ඡා කරා. දැන් මෙතන ජංගම මුදල්, ඉතින් ගියාම අර මුදල් පැවරුම්, ඊට පස්සේ ගෙවීම් කාඩ්පත්, ඊළඟට ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම, සයිබර් ආරක්ෂණ අවදානම සිකියුරිටි රිස්ක් එක මොකක්ද කියලා අපි කතා කරා. ඊළඟට සංක්‍රීය ටෙලේ යන්ත්‍රාංශ පොදු ගෙවීම් යාන්ත්‍රණය, ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය, ඒ වගේම විද්‍යුත් මුදල් ඊමනි, ඊළඟ පොදු විද්‍යුත් අරමුදල් පැවරීමේ පද්ධතිය, ඡායාගත චෙක්පත් සහ ලෝපන පද්ධතිය, තත්කාලීන දළ පියවීම් පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය, ඒ ආදී අනු කොටස් ආවේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය, මේ ගෙවීම් මාපීම් සම්බන්ධ මහා බැංකුවේ රෝල් එක, ඊළඟට මේකේ නියාමන රාමුව, ඒ වගේම මේකේ ගෙවීම් පද්ධතිය කියන්නේ මොකක්ද ආදී වශයෙන් මේක දීර්ඝව අපි සාකච්ඡා කරා. මට දැන් කරුණාකරලා කියන්න මේ සම්බන්ධ මේ කතා කරපු දේවල් සම්බන්ධ ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති. මම උපරිම වශයෙන් මගේ උපරිම උත්සාහය දාලා පැහැදිලි කරා. ඔයගලන්ට මේක ගැන පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි තවදුරටත් මේක තව පාඩම් තියෙනවා. මේකේ PowerPoint එකක් තියෙනවා. ඒ PowerPoint එක වෙනම පෙන්න පින්තූරත් එක්ක අපි කොහොමද මේ සමහර ගනුදෙනු සිදු වෙන්නේ කියලා. ඒ වගේම තවදුරටත් අපි තව නෝට් එකකිනුත් සවිස්තරාත්මකව මේ සමහර සිස්ටම්ස් සමහර පද්ධති වල ඔපරේෂනල් ඇස්පෙක්ට් එක අපි කතා කරනවා. හරිද? දැන් ක්ලියර්ද ඔයගලන්ට? මේ සම්බන්ධ ක්ලියර්? right. Praboda, right. Okay. Praboda response කරනවා clear. Right. All clear sir. Prabodini, right. Nipuni. Okay, right. Binoshi, right. Dinusha, right. හරි. අපි එහෙනම් තව පාඩමක් තියෙනවා අපි එකට යන්න ඕන. ඒක තමයි මේ පාඩම අපි කරාද බලන්න. මේක මම හිතන්නේ කරා වගේ. නෑ ඒක කළා නෑ. මේක තමයි මම අර කියපු අනික් ගෙවීම අපි සම්බන්ධ අනික් පාඩම. ගෙවීම් සේවාන් සම්බන්ධ ව්‍යාපාරයෙන්. දැන් අපි මේ කතා කරපු ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරපු මේ ගෙවීම අපේම සම්බන්ධ පාඩමේ තව කොටසක් තමයි අපි මේකෙන් කතා කරන්නේ. බලමු. මෙතෙන්දී අපිට ඇත්තටම මේ ගෙවීම් පියවීම් සම්බන්ධ කතා කරද්දී මහා බැංකුවේ කටයුතු ගැන කතා නොකර ඇත්තටම මේ ගෙවීම් පියවීම් ගැන කතා කරන්න බෑ. අර ගසට පොත්ත වගේ මේ ගෙවීම් පියවීම් පද්ධතිය හා මහා බැංකුව ලොකු අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන එතනින් මේ පාඩම පටන් ගමු. මේක PowerPoint එකක්. ඔයගොල්ලෝ ගාව මේ නෝට් එක ඇති මං හිතන්නේ. හැමෝම ගාව තියෙනවනේ මේක දැන් හම්බෙලා තියෙනවනේ. ඔයගොල්ලෝ මේක හම්බෙලා තියෙනව නේද? මං එවන්නේ කෝගේ මේ සතියලා දාලා මේකයි රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කියන පාඩම. මේක ළඟ තියෙනවද? ඔයගොල්ලෝ ගාව තියෙනවද මේක? ලැබිලා තියෙනවනේ. ඕකේ රයිට්. ඕකේ රයිට්. හරි.
මහා බැංකුවේ කටයුතු බලමුකෝ අපි. මහා බැංකුවේ කටයුතු බලමු. ශ්‍රී ලංකා මහා බැංකුවේ මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා සහ එහි වගකීම් හරියාකාරව ඉටු කිරීම සඳහා පහසු දාන වගකීම් ඉටු කරනු ලබයි. දැන් මහා බැංකුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මූලික අරමුණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන කෝ ඔබ්ජෙක්ටිව්ස් කියලා. මේ කෝ ඔබ්ජෙක්ටිව්ස් මේකට කියනවා ආර්ථික හා මිල ස්ථායීතාවය, මූල්‍ය පද්ධති ස්ථායීතාවය. ඒ කියන්නේ economic and price stability, financial system stability. මේ ගැන මේ දෙක ගැන ටික අපි දැනගන්න ඕන. අපි ඒක ඉදිරි කාලේ කතා කරන අවශ්‍ය අවස්ථාවලදී දැන්ට මතක තියාගන්න ඕගොල්ලෝ මහා බැංකුවේ මූලික අරමුණු දෙකක් තියෙනවා. ඔබ්ජෙක්ටිව්ස් දෙකක් තියෙනවා. economic and price stability, financial system stability. right? මේක දැන් අපි පස්සේ කතා කරනවා මේ අපිට අවස්ථාව හම් වෙනවා කතා කරන්න. තව ඔයගොල්ලෝ ඊළඟ ඩිප්ලෝමා ස්ටේජ් එකේදී ගොඩාක් සෙන්ට්‍රල් බැංකින් වල මොනිටරි පොලිසි වල මේ පාඩම විශේෂයෙන්ම කතා කරනවා. අපි නමුත් අපේ ප්‍රමාණයට අපි කතා කරනවා ඉදිරි කාලේ. නමුත් දැන්ට මේ පාඩමට ඕන නිසා මේක තමයි මතක තියාගන්න මහා බැංකුවේ මූලික අරමුණු දෙක. මේ ඉහත මූලික වගකීම් වලට සමගාමීව මේ මහා බැංකුවේ තවත් කටයුතු වර්ගයක් තියෙනවා. මොනවාද? මෙන්න මේ කියන ඒවා. ඉහත මූලික වගකීම් වලට සමගාමීව මුදල් හා කාසි නිකුත් කිරීම සහ කළමනාකරණය. ඒක තවත් ආකාරයක වගකීමක්. මුදල් හා කාසිය. ඒ කියන්නේ කාසිය හා නෝටු නිකුත් කිරීමේ බලය ලැබෙන්නේ නීත්‍යානුකූල ලෙස. නීත්‍යානුකූල මුදල් නිකුත් කිරීමේ බලය ලැබෙන්නේ මහා බැංකුවට. දැන් ඔයගොල්ලෝ දන්නා මේ ගමන් ඉගෙන ගන්න. දැන් අපි කතා කරමු. ඉතින් ඉහත මූලික වගකීමකට සමගාමීව මුදල් හා කාසිය නිකුත් කිරීම සහ කළමනාකරණය. කාසිය හා නෝටු නිකුත් කරනවා වගේ මේක ඒ කියන්නේ cash issuing and cash management මේ දෙකම ක්‍රීමේ අවශ්‍ය මේ වගකීම තියෙනවා මහා බැංකුවට. මෙන්න මේ අරමුණු දෙක ඉෂ්ට කරගන්නට අමතරව. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේක ලංකාව විතරක් නෙමෙයි. ලෝකේ ඕනම රටක මහා බැංකුවලට හිමි වෙන ප්‍රධානම වගකීමක්. ඒ කියන්නේ නීත්‍යානුකූල මුදල්. ඒ කියන්නේ නීත්‍යානුකූල නොවන මුදල් නම් ඒ කියන්නේ හොර මුදල් හොර නෝට්ටු කියලා කියන්නේ counterfeit notes ඒ වගේම නම් ඕන තරම් රටවල ඇති මේ හොර රහස නිකුත් කරන ඒ දේවල් තියෙනවා. නමුත් ලංකාවෙත් එහෙම තියෙනවා. නමුත් නීත්‍යානුකූල ලෙස මුදල් නිකුත් කිරීමේ බලය වළංගු මුදල් නිකුත් කිරීමේ බලය තියෙන්නේ ඕනම රටක මහා බැංකුවට. මහා බැංකුව ලංකාවේ නම් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව. ඉන්දියාවේ ෆෙඩරල් සංචිත බැංකුව. පාකිස්තානයේ ස්ටේට් බැංක් ඔෆ් පාකිස්තාන්. එතකොට නේපාල් රාෂ්ට්‍ර බැංක්. එතකොට ඉන්දුනීසියාවේ බැංක් ඔෆ් ඉන්දුනීසියා. තායිලන්ඩ් බැංක් ඔෆ් තායිලන්ඩ්. එතකොට අපි හිතමු බංග්ලාදේශ බැංකුව. ඊළඟට සිංගප්පූරේ තියෙන මොනිටරි ඔතොරිටි ඔෆ් සිංගප්පූර්. හොංකොං මොනිටරි ඔතොරිටි ඔෆ් හොංකොං. ජපාන් බැංක් ඔෆ් ජපාන්. කොරියා බැංක් ඔෆ් කොරියා. ඔය ආදි වශයෙන් ඕනම රටක හැම රටකම මහා බැංකුවක් තියෙනවා. නම වෙනස් වෙන්න පුළුවන් සමහරවිට. ලංකාවේ නම් ශ්‍රී ලංකා මහා බැංකුව, ඉන්දියාවේ ඉන්දියානු සංචිත බැංකුව, කොරියාවේ බැංක් ඔෆ් කොරියා, ජපානයේ බැංක් ඔෆ් ජපාන්. නමුත් මෙහි බැංක් ඔෆ් සිලෝන් කියුවට බැංක් ඔෆ් සිලෝන් කියන්නේ වෙනම වාණිජ්‍ය බැංකුවක් මිසක් මහා බැංකුව නෙවෙයි. අන්න ඒවත් ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. හරිනේ? ඒ වගේ. එතකොට මේ මුදල් කාසියා මුදල් ඒ රට තුල වළංගු කාසියා මුදල් නිකුත් කිරීමේ බලය නෝට්ටු නිකුත් කිරීමේ බලය තියෙන රටේ ශ්‍රී ලංකා මහා බැංකුව. මේ අරමුණු ඉෂ්ට කර ගන්නවට සමගාමීව තියෙන කටයුතු. ඊට පස්සේ තව තියෙනවා මහා බැංකුවක ලංකාවේ නම් මහා බැංකුවේ නියෝජිත කාර්යයන් ඒජන්සි ෆන්ක්ෂන්ස්. තව තියෙනවා රාශියක්. අපි බලමු මොනවද ඒ ඒජන්සි ෆන්ක්ෂන්ස් කියලා. මේකේ තියෙනවා ලයිස්තුවක්. සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය කිරීම. දැන් ඔයගොල්ලන්ට වෙනම පාඩමක් තියෙනවා මේ බැංකු නොවන මූල්‍ය ආයතන විෂයේ EPF ETF ගැන අරමුදල් දෙක ගැන වෙනම පාඩමක්. ඒකට අපි විශේෂයෙන්ම මේ ගැන අරමුදල් කළමනාකරණය කරන්නේ කොහොමද? ඒකේ මොනවාද කාර්යයන්? ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? ඒකේ ලංකාවේ ලොකුම අරමුදල ඒ ආදී කරුණු හැම එකම අපි මේ පාඩමේදී කතා කරනවා. සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණය කියන පාඩමේදී කතා කරනවා. ඊළඟට තව නියෝජිත කාර්යයක් තියෙනවා විදේශ සංචිත කළමනාකරණය. foreign reserve management. එතකොට ලංකාවේ නම් විදේශ සංචිත සම්පූර්ණයෙන් කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. මහා බැංකුවේ තියෙන වෙන දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර කටයුතු. ඒකේ වෙනම අංශයක් තියෙනවා ට්‍රෙෂරි එක. ඒ කියන්නේ භාණ්ඩාගාරය. ඒගොල්ලෝ තමයි මේක සම්පූර්ණයෙන්ම බලන්නේ මේ විදේශ සංචිත කළමනාකරණය කිරීම. විදේශ බැංකු සමග විදේශ මූල්‍ය ආයතන සමග මේවා ආයෝජනය කරලා කළමනාකරණය කිරීම. රාජ්‍ය ණය කළමනාකරණය ලංකාව තුල රාජ්‍යයට අවශ්‍ය ණය සම්පාදනය කිරීමේදී ඒ ණය කළමනාකරණය කිරීමේ කටයුතු සම්පූර්ණ බාරව ඉන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. මහා බැංකුව වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා මේකට. නිසා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියලා. ඒකට කියනවා ඒකෙන් කරන්නේ රාජ්‍ය ණය කළමනාකරණය. අපි ඊළඟ PowerPoint එකේ අපේ තියෙනවා රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළ කියලා පාඩමක්. දැන් ඔයගොල්ලෝ අතට හම්බෙලා දිනවා. ඒකෙදි අපි මේ ගැන
රාජ්‍ය ණය ගැන කතා කරන්න පුළුවන්. කොහොමද ණය උපකරණ මොනවද? ඒ ණය කරුණාකරණය කරන මහා බැංකුව කරන්නේ කොහොමද? ඒ ආදී දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධනයේ ක්‍රියාත්මක වෙන regional development activities. ඇයි මහා බැංකුව වගේ ආයතනයක් ප්‍රාදේශීය සංවර්ධනය වගේ ඒවා ක්‍රියාත්මක කරන්නේ කියන එක පිළිබඳ දැනුමක් ඔයගොල්ලන්ට තියාගන්න අවශ්‍යයි. මොකද මහා බැංකුවට අවශ්‍ය වෙන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම මූල්‍ය හා බැංකු ක්‍රමයේ ස්ථාවරව පවත්වාගෙන යාමේ මූලික අරමුණු දෙක ඉෂ්ට කරන්න. ඒ ඉෂ්ට කරන්නට අමතරව ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල ප්‍රාදේශීය සංවර්ධනය නැත්නම් ආර්ථික සංවර්ධනය ආර්ථික ස්ථායීතාවය ඇති කරන්නත් ලංකාවේ ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනයක් ඇති වෙන්න ඕන. දැන් ලංකාවේ නම් පළාත් 9ක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. පළාත් 9ෙම සංවර්ධනය එක විදියට එක මට්ටමකට සංවර්ධනය සිදු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේක දන්නවත් දන්නේ නැහැ. ලංකාවේ පළාත් 9ක් තියෙනවා. කාටද කියන්න පුළුවන් ලංකාවේ පළාත් 9න් GDP එකට ලංකාවේ gross domestic product එකට වැඩිම දායකත්වයක් සපයන පළාත මොකක්ද කියලා. ගෙස් කරලා කියන්න කවුරුද? පළාත් 9න් highest contribution to GDP. Which province? මොන පළාතද? highest contribution එක GDP එකට. මොන province එකෙන්ද දෙන්නේ? කාටද ගෙස් කරලා කියන්න පුළුවන්? Western, right, correct. දිනුෂා, හරි. දිනුෂා ගමගේ රෙස්ටෝරන්ට් Western province කියවම කොළඹ, ගම්පහ, කළුතර කියන දිස්ත්‍රික්ක තුන තමයි සාමාන්‍ය විදිහට. බලන්න මේ දිස්ත්‍රික්ක තුනෙන් සාමාන්‍ය විදිහට බස්නාහිර පළාතෙන් Western province එකෙන් 44ක 45ක 43ක දායකත්වයක් ලැබෙනවා GDP එකට. ඒ කියන්නේ ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ 100 නම් එයින් 45ක් නැත්නම් 44ක් 43ක් විතර ලැබෙන්නේ බස්නාහිර පළාත. ඒතකොට තව පළාත් 8ක් ඉතුරු වෙනවා. එහෙමනම් මේ පළාත් ඉතුරු 55 හෝ 54 හෝ 56 ඉතුරු පළාත් 8ෙන් බෙදුවම එක පළාතකට වැටෙන සාමාන්‍ය කීයද GDP contribution? ඊටාම අඩුයි. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මම කියන්න හදන්නේ මොකක්ද කියලා. එහෙමනම් අනිවාර්යෙන් අනිකුත් පළාත්වලත් දල ජාතික නිෂ්පාදනයේට GDP එකට ලොකු contribution එකක් එන්න නම් ඒ පළාතුත් ප්‍රාදේශීය වශයෙන් සංවර්ධනය වෙන්න අවශ්‍යයි. එහෙම සංවර්ධනය වෙන්න නම් ඒ පළාත්වල ආර්ථික ක්‍රියාකාරකම්, ආර්ථික කටයුතු, බැංකු කටයුතු, ගෙවීම් හා පියවීම් කටයුතු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කෘෂි කර්මාන්තය, සත්ත්ව පාලනය, කර්මාන්තය ආදී හැම දෙයක්ම බොහොම සක්‍රියව සිද්ධ වෙන්න අවශ්‍යයි. ඒ හරහා ආදායම් මාර්ග නිර්මාණය වෙන්න, ඒ වගේම රැකියාව උත්පාදනය වෙන්න, රටේ ආර්ථිකයට දායක වෙන ක්‍රියාකාරකම් වෙන්න අවශ්‍යයි. ඉතින් එහෙම වෙනවා නම් තමයි ඒ පළාත්වල සංවර්ධනය. ඒකට කියනවා අපි සමබර සංවර්ධනය. එතන දැන් මෙතන තියෙන ලංකාවේ සමබර සංවර්ධනයක් නැහැ. ඒ කියන්නේ ලොකු අසමතාවයක්. ඒ කියන්නේ අසමබරතාවයක් තියෙනවා. මේකට අපි කියනවා regional disparity. ප්‍රාදේශීය අසමානතාවය regional disparity කියලා අපි කියනවා. ඉතින් මේ தත්ත්වය තියාගෙන රටකට ආර්ථික වශයෙන් දියුණු වෙන්න අමාරුයි. ඒ නිසා මේ පළාත්වල රජයේ මට්ටමින් නම් පාරවල්, මහා මාර්ග, විදුලිය, යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕන. ඒවා වෙන අතරේ මහා බැංකුව හැටියට මහා බැංකුවට වගකීමක් තියෙනවා ආර්ථික ක්‍රියාකාරකම් වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන පසුබිම පරිසරය මේ ප්‍රාදේශීය වශයෙන් හදන්න. ඒකට තමයි මහා බැංකුව ප්‍රාදේශීය කාර්යාල දැන් provincial office 6ක් ඇති කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා. දැන්ටම මම හිතන්නේ මේවා ගැන අහලා තියෙනවා. මහා බැංකුව විසින් ඇති කරපු පරණම ප්‍රාදේශීය provincial office තුන තමයි මාතර, අනුරාධපුරේ සහ මාතලේ තියෙන්නේ. ඒකෙන් මාතර ප්‍රාදේශීය කාර්යාලයේ provincial manager මම වැඩ කරා කාලයක් වසර දෙකමාරක් විතර ප්‍රමාණයක් 2013 ඉඳලා 2015 අවසානයේ වගේ දක්වා මම වැඩ කළා වසර 3කට ආසන්න කාලයක් මාතර පළාත් කළා. මම ඒ නිසා දන්නවා මේ පළාත් සංවර්ධනයේ ප්‍රාදේශීය සංවර්ධනයේ තියෙන වැදගත්කම. ඒ වගේම එම කාර්යාල වලට ඉලක්ක ලබා දීලා තියෙනවා මහා බැංකුවෙන් මෙන්න මේ ආකාරයට වැඩ කොටස් සම්පූර්ණ වෙන්න ඕන කියලා. ඊළඟට අනික් පළාත් කාර්යාල පරණම තුන තමයි මම කිව්වේ මාතර, අනුරාධපුරේ සහ මාතලේ. ඊට පස්සේ මෑත කාලේ දැන් වසර 5කට 6කට වගේ ප්‍රථම ආරම්භ කළ තවත් කාර්යාල කීපයක් ප්‍රාදේශීය කාර්යාල එකක් යාපනයේ දැන් ඒක කිලිනොච්චියට ගෙනලා තියෙනවා. යාපනයේ උප කාර්යාලයක් තියෙනවා. ඒකම ත්‍රිකුණාමලී ඒ වගේම නුවරඑළියේ තව කාර්යාල 3ක් ආරම්භ කරලා තිනවා. ලංකාව පුරාම කාර්යාල 6කින් මුළු ලංකාවම ආවරණය කරනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල මගින්, පළාත් කාර්යාල මගින්. මගේ රාජකාරී ජීවිතයේ වසර 35ක් මහා බැංකුවේ ඒ රාජකාරී ජීවිතේ අවසන් වසර මම ගත කරේ ත්‍රිකුණාමල පළාත් කාර්යාලේ. මම විශ්‍රාම ගියේ ත්‍රිකුණාමලේ වැඩ කළා. මම ඒ නිසා ඒ පළාත ගැනත් විශේෂයෙන්ම ත්‍රිකුණාමලේ, මඩකල්පුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුන ගැනත් මට ප්‍රාදේශීය වශයෙන් තියෙන අසමානතාවය, සංවර්ධනයේ තියෙන අඩුපාඩු,
ඒ වගේ ඒ පළාත්වල තියෙන ප්‍රශ්න පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. අපිට දීර්ඝව කතා කරන අවස්ථාවක් නෙවෙයි, කාලය යනවා. අපිට ලයිව් ක්ලාසස් තියන්න අවස්ථාව හම්බුණා. මම උදාහරණ වලින් ටිකක් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා කියන්නම්. මොකද්ද මේ තියෙන අසමානතාවයන් කියන එක. මොකද ඔයගොල්ලෝ දැනගන්න මේ ප්‍රාදේශීය අසමානතාවයන් ඉතා බහුල ලෙස තියෙනවා. මම කිව්වේ GDP එකේ contribution එක හිතා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ නිසා මේ ප්‍රාදේශීය සංවර්ධනය සිදුවීම අත්‍යවශ්‍යයි. ඒක තමයි ඔතන අපි කතා කරන්නේ මේ පාඩමේ මේ කොටසේ අපි කතා කියන්නේ ප්‍රාදේශීය සංවර්ධනය කියන්නේ ඒක. ඒ වගකීමත් නියෝජිත කාර්යයක් හැට මහ බැංකුවට පැවරිලා තියෙනවා. එතකොට මහ බැංකුව මේ සම්බන්ධ ක්‍රියාත්මක වෙනවා ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධව. ඒ නිසා ඒ සම්බන්ධ නොයෙක් ඉලක්ක ලබා දීලා තිනවා උන්ට. ඒ හරහා වුන් ඒ ප්‍රාදේශීය කාර්යාලය පළාත් කාර්යාලය වැඩ කරනවා. ඒ වගේම තවත් නියෝජිත කාර්යයක් වෙනවා මූල්‍ය බුද්ධි ඒකකය. මේකට කියනවා ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට්. කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් FIU. කෙටියෙන් කියන්නේ FIU. ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට්. මේකට වෙනම නීතියක් තියෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම මේ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත කියලා අපි ඉදිරි කාලේ උගන්වන්න කරන PowerPoints තියෙනවා. මම ඉස්සරහට එවන්නම්. ඒවා සම්බන්ධව බග කියන අධිකාරියක් හැටියට ඒ පනතෙන්ම නියම කරලා තියෙනවා මූල්‍ය බුද්ධි ඒකයක් ස්ථාපිත කරන්න ඕන කියලා. ඒ නිසා මේ මූල්‍ය බුද්ධි ඒකය ස්ථාපිත කරලා පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තුල මහ බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් හැටියට මේ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේ අර කලින් කිව්ව ප්‍රාදේශීය සංවර්ධනය ක්‍රියාත්මක කරන මම කිව්ව පළාත් කාර්යාල මෙහෙයුම් කටයුතු වැදගත්කමක් ගන්නවා නියමිත කාර්යයක් හැටියට. ඒක මම කිව්ව පළාත් කාර්යාල 6ක් පවත්වාගෙන යනවා දැන්ට මහ බැංකුවේ. එතකොට මෙන්න මේ ආදි වශයෙන් මහ බැංකුවේ කටයුතු කරන ඔයගොල්ලන්ට දල අවබෝධයක් තියෙන්න අවශ්‍යයි. හරිද? ඔය නියෝජිත කාර්යාලය. මහ බැංකුවේ මූලික අරමුණු දෙක අපි කතා කරා. මූලික අරමුණට සමගාමීව මුදල් හා කාසි නිකුත් කරනවා, කාසියන් නෝටු නිකුත් කිරීම වක්කීම මහ බැංකුවට තියෙන ඕන රටක ලංකාවෙත් එහෙමයි. ඒ වගේම ලංකාවේ නම් නියෝජිත කාර්යයන් කීපයක් මහ බැංකුව කරනවා. අපි ඒ ටික දැන් කතා කරා. දැන් මේ ටික ක්ලියර්ද ඔයගොල්ලන්ට? මේ ටික ක්ලියර්ද? ක්ලියර්. රෙස්පොන්ස් කරන්න. මේ ටික ක්ලියර්ද? Clear, right, okay. Binoshi, right. Madhusha. Nishani, right. Gihan, right, okay. Okay, right, අපි පාඩමට යමු. දැන් බලන්න. අපි කතා කරමු ඊට මෙතන දැන් මේ වගේ මෙන්න මේ මහ බැංකුව ගැන මේ තියෙන මූලික අරමුණුත් නියෝජිත කාර්යනුත් ඔක්කොම දේවල් සහ මුදල් හා කාසි නිකුත් කිරීමේ කාර්යයත් මතක තියා ගනිමින් අපි මේ ගෙවීම හා පියවීම සම්බන්ධ පාඩමේ මේ PowerPoint එකේ ඉතුරු ටික අපි කතා කරන්න අවශ්‍යයි. ඔන්න බලන්න. ගෙවීම පියවීම පද්ධතිය. Payment and settlement system. දැන් අපි මේක note එකක් Word document එකක් වෙනම කතා කරා. ඔයගොල්ලන්ට කතා කරා. ඒකෙම PowerPoint එක තමයි මේ කතා කරන්නේ. right? දැන් බලන්න. මේක තියෙනවා මුදල් හා අනිකුත් මූල්‍ය උපකරණ ආර්ථිකයේ හුවමාරු වීමට සැලැස්වීම. යහපත් කියන දෙපාරක් ඇවිල්ලා තියෙනවා මේක එකක් කපා ගන්න. යහපත් ගෙවීම හා පියවීම පද්ධතියකින් සිදු වෙන්නේ. යහපත් ගෙවීම හා පියවීම පද්ධතියෙන් මොකක්ද සිදු වෙන්නේ? මුදල් හා අනිකුත් මූල්‍ය උපකරණ. දැන් ඕනම මූල්‍ය ක්‍රමයක මුදල් විතරක් නෙමෙයි තවත් මූල්‍ය උපකරණ තියෙනවා. ඉතිරි කිරීම උපකරණ තියෙනවා, ණය ගන්නු කරන උපකරණ තියෙනවා, ආයෝජන උපකරණ තියෙනවා. ගන්දනු කරන උපකරණ තියෙනවා. අනිකුත් ගන්දනු කිරීමේ වෙනත් මූල්‍ය උපකරණ තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ මුදල් හා අනිකුත් මූල්‍ය උපකරණ ආර්ථිකයේ හුවමාරු වීමට සැලැස්වීම. ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන්ස් වෙන්න ඕන. යහපත් ගෙවීම හා පියවීම පද්ධතියකින් සිද්ධ වෙන්න ඕන. ඔක තමයි මූලික පරමාර්ථය යහපත් ගෙවීම ඕනම ගෙවීම හා පියවීම පද්ධතිය. ඒතර ලංකාවේ නම් ජාතික ගෙවීම හා පියවීම පද්ධතිය මෙන්න මේ කොටස් හතරෙන් සමන්විත වෙනවා. මේ කොටස් හතර තමයි මේ කොටස් හතර තමයි මේ තියෙන්නේ. මොකද්ද? ජාතික ගෙවීම අපෙන් පත්තේ මූලික කොටස් ගෙවීම උපකරණයන්. දැන් අපි උපකරණයන් තියෙන්න බෑ. කෑෂ් වෙන්න පුළුවන්. නැත්නම් non cash payment එකක් වෙන්න පුළුවන්. චෙක් එකක් වෙන්න පුළුවන්. වෙනත් ගෙවීම උපකරණයක් වෙන්න පුළුවන්. විද්‍යුත් ක්‍රමේ පාවිච්චි කරලා කරන ගෙවීමක් වෙන්න පුළුවන්. නොයෙක් කාඩ් උපකරණ වෙන්න පුළුවන්. ඒ වගේ ගෙවීම උපකරණ. ඊළඟට මූල්‍ය ආයතන හා වෙළඳපොළවල්. ගෙවීම උපකරණ තිබ්බට මදිනේ. ඒ වෙනුවෙන් වෙන් වෙච්ච මූල්‍ය ආයතන බැංකු, මුදල් සමාගම්, කල්බදු සමාගම්, රක්ෂණ ආයතන, අර්ථසාධක අරමුදල්, විශ්‍රාම අරමුදල් ආදී වශයෙන් මූල්‍ය ආයතන තියෙන රාශියක්. ඒ වගේම වෙනත් මූල්‍ය ආයතන, අනවසර මුදල් ආයතන තියෙනවා, අවිධිමත් වෙළඳපොළ තියෙනවා, මූල්‍ය ආයතන. හා වෙළඳපොළවල්. මූල්‍ය වෙළඳපොළ. වෙළඳපොළ කියන්නේ මූල්‍ය වෙළඳපොළ,
අපි කලින් දවසේ කතා කරා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ. යන්නේ එක වෙළඳපොළ. දැන් මුදල් වෙළඳපොළ. කොටස් වෙළඳපොළ. අපි කොටස් වෙළඳපොළ ගැන ටිකක් කතා කරා. පාඩම කලින් කතා කරා. ෂෙයා මාකට් එක. මූල්‍ය ආයතන වෙළඳපොළ. ඊළඟට විදේශී විනිමය වෙළඳපොළ. මොනවද විදේශී විනිමය වෙළඳපොළ කියන්නේ? දේශීය විදේශී විනිමය වෙළඳපොළ. ලෝකල් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එක. ඒවා. ඊළඟට ඔය ආදි වශයෙන් වෙළඳපොළ රාශියක් තියෙනවා. සුරකුප්පත් වෙළඳපොළ. ඒ ආදි වශයෙන් ගොඩක් තියෙනවා. මේ මූල්‍ය ආයතන වගේම ඒ වගේ මූල්‍ය වෙළඳපොළවලුත් මේ ප්‍රධාන කොටසක් ජාතික ගෙවීම හා පියවීම පද. මම කතා කරන්නේ ප්‍රධාන කොටස්. ගෙවීම උපකරණ තියෙනවා. මූල්‍ය ආයතන වෙළඳපොළවල් තියෙනවා. ඊළඟට ගෙවීම යටිතල පහසුකම්. payment infrastructure. දැන් ගෙවීම යටිතල පහසුකම් කියවම ගොඩාක් දේවල් තියෙනවා. ඔය අපි කලින් කතා කර පද්ධතීන් RTGS වෙන්න පුළුවන්, ස්ලිප්ස් වෙන්න පුළුවන්, SWIFT වෙන්න පුළුවන්, අනිකුත් අරමුදල් හුමාරු කිරීමේ මාධ්‍යයන් වෙන ඒවා යටිතල පහසුකම්. ATM වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන්. ගොඩාක් දේවල් තියෙනවා පහසුකම්. ගෙවීම යටිතල පහසුකම්. වෙනත් ආරක්ෂිත පද්ධතීන් ඒ වගේ. ඊළඟ නියාමන වැඩපිළිවෙල. ඒ වගේම ඕනම ගෙවීම පියවීම පද්ධතියක තව ප්‍රධාන මූලිකාංගයක් තමයි නියාමන වැඩපිළිවෙල. ඒ කියන්නේ රෙගියුලේටරි මෙකනිසම් එක. ඒ කියන්නේ නිකන් අයාලේ යන්න දෙන්න බෑ ගෙවීම පියවීම පද්ධතියකට. එතකොට ඒක ක්‍රමානුකූලව නීත්‍යානුකූලව කිසියම් නීති රාමුවක නීති පද්ධතියක් තුළ යහපත් ආකාරයෙන් සුරක්ෂිත ලෙස ගන්දුණුකරුවන්ගේ අරමුදල් ආරක්ෂාව ඇති වෙන පරිදි ඒ වගේම ඔවුන්ගේ විශ්වාසවන්තභාවය ඇති වෙන පරිදි ඔවුන් සමග ඉතාම සුරක්ෂිත ලෙස ගන්දුණු කිරීම සිදු වෙන්න අවශ්‍යයි. එන්න එක තමයි නියාමන වැඩපිළිවෙලකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ රෙගියුලේටරි මෙකනිසම් මේක. ඒතකොට ලංකාවේ නම් මේ නියාමනයේ කටයුතු සම්පූර්ණ බාර වෙන්නේ ගෙවීම හා පියවීම සම්බන්ධව ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම හා පියවීම දෙපාර්තමේන්තුව. ඒ හරහා ඒ වැඩ කොටස වෙනවා. සමහර ක්‍රියාකාරකම් වලට ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ගෙවීම හා පියවීම පත්තිය යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ, මඟ පෙන්වීම, උපදෙස්, චක්‍රලේඛන මුදල් මණ්ඩලයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව සිදු වෙනවා. ඒ නිසා ඒකත් තවත් කොට මේ කොම්පෝනන්ට්ස් හතර ගැන විශේෂයෙන් ඔයගලන්ට මතක තියෙන්න ඕන. විශේෂයෙන් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕන. අපි මේක පදනම් කරන් තමයි මේ පාඩමේ ඊටු ටික අපි ඉස්සරහට ගෙනියන්නේ. දැන් ජාතික ගෙවීම පියවීම පද්ධතිය ඔය ප්‍රධාන කොටස් හතර තියෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. ක්ලියර්ද? ක්ලියර්. මෙතනකම් ක්ලියර් දෙන්නද ඔයගලන්ට? ක්ලියර්. right okay. right. හරි. අපි යමු ඉස්සරහට. ගෙවීම පියවීම පද්ධතිය සම්බන්ධව මහ බැංකුවේ කාර්යභාරය. අන්න දැක්කනේ මම කිව්වේ ගසට පොත්ත වගේ මේ ගෙවීම පියවීම පද්ධතියකට නිකන් අයිසොලේටඩ් වැඩ කරන්න බෑ. නිකන් අයාලේ යන්න බෑ. ඒගොල්ලන් ඒකට අපි නියාමනය කරන්නේ නියාමකයා වෙන්නේ මහ බැංකුව, මහ බැංකුවේ ගෙවීම පියවීම දෙපාර්තමේන්තුව. ඒතර එවැනි කටයුත්තකදී ගෙවීම පියවීම පද්ධතියක් සම්බන්ධ වැඩ කටයුත්තකදී මහ බැංකුවේ කාර්යභාරය කුමක්ද? ඔන්න බලන්න. ශක්තිමත් හා ක්‍රියාකාරී ගෙවීම පද්ධතියක්. ඔන්න පළවෙනි කාරණේ. එක බුලට් එකක තියෙන ශක්තිමත් හා ක්‍රියාකාරී ගෙවීම් පද්ධතියක්. ප්‍රමාණවත් යටිතල පහසුකම් මගින් මූල්‍ය ආයතන අතර කාර්යක්ෂම ලෙස අරමුදල් ගලා යාමට සැලසීම හරහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය ළඟා කර ගැනීම. දැක්ක නේද? මම අර මුලින් කිව්වේ මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් ආර්ථික හා මිල ස්ථායීතාවය, economic and price stability, අනිත් එක financial system stability. අන්න දැක්කනේ financial system stability එක ළඟා කර ගන්න නම් ඒ කියන්නේ අර මූල්‍ය පද්ධතිය ස්ථායීව පාත්තගෙන යන්න නම් අනිවාර්යෙන් ප්‍රමාණවත් යටිතල පහසුකම් මගින් මූල්‍ය ආයතන අතර කාර්යක්ෂම ලෙස අරමුදල් ගලා යාමට සැලසීම කරන්න අවශ්‍යයි. ඒක සම්පූර්ණ ඒ කාර්යභාරය ඉෂ්ට වෙන්න ඕන මූල්‍ය පද්ධති ස්ථාවරව ලබා. ඒතර මූල්‍ය පද්ධති ස්ථාවර තබා ගැනීම ප්‍රධාන වාක්‍යයක් කිමින් ශ්‍රී ලංකා මහා බැංකුවට. මහා බැංකුවේ ප්‍රධාන අරමුණක්. එහෙනම් අනිවාර්යෙන් මේකෙදි අනිවාර්යෙන් සම්බන්ධයක් මේ හරහා මහා බැංකුවට තියෙනවා ගෙවීම පියවීම පද්ධතිය සම්බන්ධව. දැන් පැහැදිලි ඇති. එහෙනම් ආර්ථික හා මිල ස්ථායීතාවය ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මඟ බලා ගැනීම. දැන් අර අනිත් අරමුණ මහා බැංකුවේ අනිත් අරමුණ තමයි ආර්ථික හා මිල ස්ථායීතාවය ලබා ගැනීම. ඒ කියන්නේ ඇති කර ගැනීම. ස්ටැබිලිටි එක. economic and price stability. මොනවද මේ economic stability මොනවද මේ price stability කියන එක අපි මේ පාඩමේ කතා කරන්නේ නැහැ. ඒක මේ ඔයගොල්ලන්ගේ ඩිප්ලෝමා ස්ටේජ් එකේදී සෙන්ට්‍රල් බැංකින් වල ඒ වගේම මොනිටරි පොලිසි කියන පාඩම් වල විශේෂයෙන් දීර්ඝව ඔයගොල්ලන්ට සාකච්ඡා කරනවා. නමුත් දැනට මතක තියාගන්න ආර්ථික හා මිල ස්ථායීතාවය ලබා ගන්න සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වග මේ දෙක ළඟා කරගන්න මේ අරමුණ ළඟා කරන්න කොහෙන්ද කරන්නේ? මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ මොනිටරි පොලිසි එක. මොනිටරි පොලිසි එක ක්‍රියාත්මක කරන්නත්
ගෙවීම පියවීම සම්බන්ධ වෙනවා කාර්යක්ෂම විශ්වාසවන්ත ගෙවීම පියවීම පත්‍යක් තිබිය යුතුයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න. ක්‍රියාත්මක කරන්න. ඒතර මෙතෙන්දී මේ පැත්ත අන්තිම බැලුවම අනිවාර්යයෙන්ම ගෙවීම පියවීම සම්බන්ධයෙන් මහ බැංකුව වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේක දැන් පැහැදිලි ඇති. ඊළඟ කාරණය. ඊළඟට මහ බැංකුව ගෙවීම් පියවීම් පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා ඒ කියන්නේ මේ සිස්ටම් එක මේ පද්ධතිය payment and settlement system එක develop කරන සංවර්ධනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතරම. ඒ කියන්නේ මම අර කිව්වේ ලංකා ක්ලියර් හදලා හැදුවා මහ බැංකුව මැදිහත් වෙලා. ඒ වගේ නොඑක් පද්ධතීන් RTGS වෙන්න පුළුවන්, ස්ලිප්ස් වෙන්න පුළුවන්, SWIFT වලට සම්බන්ධ වුණා වෙන්න පුළුවන්, වෙනත් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් අරමුදල පැවරුම් ක්‍රම වෙන්න පුළුවන්. ඒවා ඒ වගේ ඒවා අර ලංකා පේ හරහා ලංකා ක්ලියර් හරහා ඒ ලංකා පේ සන්නාමය එක්ක ඒ විදිහට ඒ ආදි වශයෙන් ක්‍රියාත්මක කරන. මේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මේ කාර්යභාරය මහ බැංකුවේ කාර්යභාරය. සංවර්ධනය ඉටු කරන අතරම එහි සුරක්ෂිතභාවය, සිකියුරිටි එක, කාර්යක්ෂමතාවය, එෆිෂියන්සි සහ ස්ථාවරභාවය, ස්ටැබිලිටි ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැක්කනේ? ඒ වගේම මේ ගෙවීම් පියවීම් පත්‍යක් සංවර්ධනය කරාට විතරක් මදි. සංවර්ධනය කරන ගමන් මේ පද්ධතියේ සුරක්ෂිතභාවය තියෙන්න ඕන, ආරක්ෂාව තියෙන්න ඕන, කාර්යක්ෂමතාවය තියෙන්න ඕන, ස්ථාවරභාවය තියෙන්න ඕන. ඒ තිබුණොත් තමයි මහ බැංකුවට මහ බැංකුවේ අරමුණු ඉෂ්ට කරගන්න සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා මේක අතහැරලා දාන්න බැරි වගකීමක්, අත්හල නොහැකි වගකීමක් මහ බැංකුවට තියෙනවා ගෙවීම් පියවීම සම්බන්ධව. මේක නිකම්ම නෙවෙයි නීතියෙන් පැවරිච්ච බලතල ප්‍රකාරව, ගෙවීම් පියවීම පනත ප්‍රකාරව, මහ බැංකුව පිටව මුදල් නීති පනත ප්‍රකාරව අනිවාර්යයෙන්ම මහ බැංකුවට මේ වගකීම පැවරිලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය ඔන්න බලන්න. ඒක මොකක් සම්බන්ධද? ගෙවීම පියවීම පද්ධති සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධාන වගකීම් තුනක් ඉෂ්ට කරනවා. මොකද්ද? ගෙවීම්, ඒ කියන්නේ payments, නිෂ්කාශනය, clearance සහ පියවීම, settlement ගැන විමසිලිමත් වීම. දැන් අපි ඔයගොල්ලන්ට කිව්වා අර චෙක්පත් නිෂ්කාශන සම්බන්ධ කලින් ෆිසිකල් කොහොමද කරේ දැන් ඔටෝමේටඩ් කරන්නේ කොහොමද කියන ඒව සම්බන්ධ මහ බැංකුව මැදිහත් වෙලා මේ දේවල් ක්‍රියාත්මක කරගෙන. ගෙවීම් සම්බන්ධව කැෂ් වලින් වෙන්න පුළුවන්. ඒක තමයි මුදල් හා කාසියා මුදල් නෝටු නිකුත් කරන්නේ. ඒ වගේ වෙනත් මාර්ගයන්ගෙන් වෙන්න පුළුවන්. ඒතර ඒවා ඒ ගෙවීම් වෙනවා වගේම පියවීම් කිරීමත් සිදු වෙන්න ඕන. ඒ කියන්නේ විමසිල්ලෙන් ඉන්න වෙනවා. ඒක ප්‍රධාන කාර්යභාරයක්. ගෙවීම පියවීම් පද්ධති ක්‍රියා කරවීම. දැන් අපි කතා කරා මේ පද්ධති ගැන. RTGS වෙන්න පුළුවන්, ස්ලිප්ස් වෙන්න පුළුවන්, SWIFT වෙන්න පුළුවන්, වෙනත් අරමුදල් පැවරුම් ක්‍රම වෙන්න පුළුවන්. ඒ පද්ධති ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තියෙන්නේ මහ බැංකුවට. ඊළඟට ජාතික ගෙවීම් ප්‍රතිපත්ති සහ සංවර්ධනය ගැන ප්‍රතිපත්ති මේ තීරණ ගැනීම. National Payment Policy සහ Development. ජාතික ගෙවීම් ප්‍රතිපත්ති සහ ඒවා සංවර්ධනය කිරීම ගැන ප්‍රතිපත්ති මේ තීරණ ගැනීම. policy decisions ගන්නත් වගකීම තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම කියන එක පැහැදිලි ඇති. ක්ලියර් නේද? ක්ලියර්. පැහැදිලි නේ? Okay. Shamir, okay. Dinusha, okay, right. පානු දැන්. ක්ලියර්. දැන් අපි ඒක කතා කරා. right. හරි. බලමු. ඊළඟට ඔන්න. දැන් මහ බැංකුවේ කාර්යභාරයකුත් තියෙනවා. වගකීම් වගේම මේ සම්බන්ධයෙන් මහ බැංකුවේ කාර්යභාරයකුත් තියෙනවා. ගෙවීම අපේ දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා. මම කියවර ජාත්‍යන්තර කටයුතු, දේශීය කටයුතු, සේවක අත්සාධ කරමුදල්, ප්‍රාදේශීය සංවර්ධන, ආර්ථික පරිශ්‍රණ, ඒ වගේම සංඛ්‍යාන දෙපාර්තමේන්තු රාශියක් තියෙනවා මම කිව්වේ. ඒ වගේ ගෙවීම පියවීම දෙපාර්තමේන්තුවක් තියෙනවා. බහුවිධ කාර්යයන් කීපයක් එක විට කරනු ලැබේ. මල්ටිපල් පර්පස් තියෙන්නේ මේගොල්ලන්ට. ඔබ්ජෙක්ටිව්ස් මොනවාද? බහුවිධ කාර්යයන් කීපයක් එක විට ඉටු කරනු ලැබේ. ක්‍රියා කරවන්න. මොකද්ද මේ ගෙවීම පියවීම පද්ධතිය ක්‍රියා කරවන්න. ඒ කියන්නේ කොහොමද RTGS සිස්ටම් එක රන් වෙන්න මහ බැංකුවේ ගෙවීම පියවීම දෙපාර්තමේන්තුවේ වෙනම ඩිවිෂන් එකක් තියෙනවා. ඒගොල්ලන්ට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ නියාමනය කරන්න, රෙගියුලේට් මේක රෙගියුලේට් කරන්නත් මහ බැංකුවේ මේ ගෙවීම පියවීම දෙපාර්තමේන්තුව. සොයා බලන්න. ඒ වගේම අධීක්ෂණය කරන්න. ඒ කියන්නේ සුපර්වයිස් කරනවා. පහසුකම් සපයන්න. ෆැසිලිටේටර්. පහසුකම් සපයන්න. ඒ කියන්නේ අවශ්‍ය කරන විද්‍යුත් වේදිකාවල් හදලා දෙනවා. ප්‍රතිපත්ති මේ තීරණ ගන්නවා. අවශ්‍ය කරන මඟ පෙන්වීම් කරනවා. අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් ඉෂුව කරනවා. අවශ්‍ය කරන මීටින්ස් එහෙම සංවිධානය කරලා ඒක වෙන හොයලා බලනවා. ඒගොල්ලන් ගැටලු සාකච්ඡා කරනවා. ඒ සම්පූර්ණ වගකීම තියෙන්නේ මහ බැංකුවේ. ඊළඟට ඒ වගේම මේ ගෙවීම පියවීම පද්ධතිය තුළ සහභාගීත්ව ආයතන රාශියක් තියෙනවා. ඒ කියන්නේ මහ බැංකුව විතරක් නෙවෙයි. මහ බැංකුව ගණ්ඩුණු කරන්නේ අනිත් ආයතන සම්බන්ධ කරන්නේ. බැංකුව වෙන්න පුළුවන්, මුදල් සමාගම් වෙන්න පුළුවන්, රක්ෂණ ආයතන වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතන වෙන්න පුළුවන්,
විශ්‍රාමාර මුදල් වෙන්න පුළුවන්, සේවක සාධාර මුදල් වෙන්න පුළුවන්, ETF එක වෙන්න පුළුවන්, වෙනත් මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. ඒ සියලුම ආයතන එක්ක මහ බැංකුවත් මේ ක්‍රමය තුල ගෙවීම් මාපියවීම් පද්ධතිය වල සහභාගීත්ව ආයතනයක් විදිහට වැඩ කරනවා. ඒකත් තවත් කාර්යභාරයක්. ඔන්න තියෙනවා ශ්‍රී ලංකාවේ ගෙවීම් මාපියවීම් උපකරණ. අපි මේවා ගැන ටික ටික දැන් කලින් පාඩමේදී අපි කතා කරා. බලමු ශ්‍රී ලංකාවේ ගෙවීම් මාපියවීම් උපකරණ. මේක අපිට කොටස් කරන්න පුළුවන්. දැන් මේක ඔයගලන්ට පේනවා ඇති ස්ක්‍රීන් එකේ පේනවා නිල් පාටෙන් අපි සඳහන් කරලා තිනවා වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධති, කුඩා පරිමාණයේ පද්ධති, සුළු ගෙවීම් උපකරණයන්. ප්‍රධාන කොටස් තුනක් 3 components. මේක පේනවද පැහැදිලිව? මේ වර්ග කිරීම පේනවද? මේක වෙන් කරපු එක පැහැදිලිව පේනව නේද? පැහැදිලිව පේනව නේද? මේ වර්ග කරලා තියෙන එක පේනවද ඔයගලන්ට? පේනවා. ඕකේ sure right. හරිනේ. හරි. එතකොට වටිනාකමින් වැඩි ගෙවීම් පද්ධති. අපි දැන්ටම කතා කරා. RTGS තත්කාලීන දල පියවීම් ක්‍රමය පද්ධතිය. real time gross settlement. ලංකා CQ. ලංකා CQ කියන්නේ අර ලංකා pay එක හරහා අපි කතා කර සමාගම් මොනවාද මේ ඔව් අපි කතා කරේ වෙනම සමාගමක් පිළිතුරු ඒ හරහා ලංකා CQ. එතකොට RTGS ඒක තමයි වටිනාකම වැඩි ගෙවීම් පද්ධති. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. ඒක තමයි කුඩා පරිමාණයේ පද්ධති. මොනවාද? ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ස්ලිප්ස් අපි කතා කළා. ස්වයංක්‍රීය චෙක්පත් නිෂ්කාශන ක්‍රමය අපි ඒ ගැන කලින් පාඩමේ කතා කරා. ඒවා කුඩා පරිමාණයේ පද්ධතීන්. ඒවා ගැන අපි කතා කරා. තවදුරටත් ඒ ඔපරේෂනල් ඇස්පෙක්ට් අපි වෙනම කතා කරනවා. එහෙනම් සුළු ගෙවීම් උපකරණය. මුදල් පොඩි පොඩි ගනුදෙනු කරාම පෑනක් ගත්තොත්, පොතක් ගත්තොත්, බඩුවක් ගත්තොත් කඩේට ගිහලා පොඩි පොඩි දේවල් ගෙවන්නේ මුදල්. අනිකුත් කඩදාසි මුල් කරගත් ගෙවීම් උපකරණ. ඒ කියන්නේ චෙක්පත් විනිමය බිල් වෙන්න පුළුවන්, වෙනත් පොරොන්දු නෝට් වෙන්න පුළුවන්. ඒ වගේ ගෙවීම් උපකරණ තියෙනවා. ගෙවීම් කාඩ්පත් දැන් අපි කතා කරා. ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් ආදී දේවල්. අන්තර්ජාල බැංකුකරණය, ඉන්ටර්නෙට් බැංකින්. දුරකථන මගින් බැංකු පහසුකම්. ඒ කියන්නේ දුරකථන මගින් බැංකු පහසුකම් කියන්නේ මේ මොබයිල් බැංකින්. ඒ කියන්නේ ජංගම දුරකථන හරහා ඉලෙක්ට්‍රොනික මුදල් ගෙවීම් ක්‍රමයන් අපි කතා කරා. ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය, e-money, e-wallet ඒ ආදී දේවල්. ඒවා සුළු ගෙවීම් උපකරණ. ඔය වගේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන් ගෙවීම් මාපියවීම් උපකරණ. මේ වගේ ප්‍රශ්න එනවා හැමදාම වගේ. එහෙනම් හොඳට අවධානයෙන් ඉන්න මේ ගැන, right? ඔය වර්ග තුන. ඊළඟ මුදල් නොවන ගෙවීම් උපකරණ. මුදල් නොවන ගෙවීම් උපකරණ අපි දන්නවනේ. ණය. ණය වලුත් ගෙවීම් උපකරණ. මුදල් වගේම ණය වලින් ගෙවන්න. චෙක්පත්. බැංකු අනකර, බැංක් ඩ්‍රාෆ්ට්. අපි කිව්ව ගෙවීම් කාඩ්පත්. මම චෙක්පත් ගැන කතා කරන්නේ නැහැ. චෙක්පත් බැංකු වල යාදී දේවල් ඔයගලන්ට කොමර්ෂල් බැංකින් විශේෂ වෙනම කතා කරනවා. නීතිමය පදනම ඔයගලන් ලෝ වලදී කතා කරනවා. ඒ නිසා ඒ වගේ නේ මේ පාඩම් වල කතා කරන්නේ. ගෙවීම් කාඩ්පත්, හර කාඩ්පත්, ණය කාඩ්පත්, පෙරගෙවුම් කාඩ්. විද්‍යුත් මුදල්. මුදල් නෝ අපි ඒව කතා කරා. විද්‍යුත් මුදල් කියන e-money කියන එක අපි කතා කරා. එතකොට මේ කාඩ්පත් ගැන වෙනම අපි කතා කරනවා. බලමු අපි ඉස්සරහට යන්න. විශාල වටිනාකම යොත් ගෙවීම් කිරීමේ ක්‍රමවේදයන්. ලංකා සෙටල් යනු ඉතින් සාමාන්‍යයෙන් ඉහළ වටිනාකම යොත් ගෙවීම සහ සුරකුම්පත් පියවීම සඳහා වන සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන කොටස් දෙකකින් සමන්විත ක්‍රියාවලිය. තත්කාලීන දලපි අපි ගැන කතා කරලා තියෙනවා. ලංකා CQ පද්ධතිය. හරිනේ? ওই දෙක තමයි සමන්විත ක්‍රියාවලිය. විශාල ගෙවීම. ඊට මෙම් පද්ධතියින් මගින් වඩාත් සුරක්ෂිත සුරකුම්පත් පියවීමේ පද්ධතියක් සහ නිකුත් කළ විගස ගෙවීම කිරීමට විධාන සලසා. මොකද මේ සුරකුම්පත් කියන්නේ? ඒ කියන්නේ අපි ඊළඟට කතා කරන නියම වෙලා තියෙන පාඩම. ඒ කියන්නේ රාජ්‍ය සුරකුම්පත් වෙන්න බල. ඒකෙත් ලොකු ගණන් වලින් මිලියන්ස් ගණන්, බිලියන්ස් ගණන් ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ. ඒ කියන්නේ රජයේ ණය උපකරණ හරහා ආයෝජනය කරද්දී ගෙවීම් පියවීම් කරද්දී. ඒවත් ඇතුළුව මෙම පද්ධතීන් මගින් මේ කියන විශාල ප්‍රමාණික ගනුදෙනු කරන පද්ධතීන් මගින් වඩාත් සුරක්ෂිත සුරකුම්පත් පියවීමේ පද්ධතියක්. අපි ඒ ගැන මේ පාඩමේදී කතා කරනවා. සහ නිකුත් කළ විගස ගෙවීම් කිරීමට. ඒ කියන්නේ ඉෂුව කරගාම ගෙවන්න ඔන්ලයින් රියල් ටයිම් ගෙවීම් කිරීමට විධාන සලසලා තියෙනවා. ඕක තමයි ඒවෙන් ලැබෙන ඵල ප්‍රයෝජන වාසිය. තත්කාලීන දල පියවීම ආයි මේ RTGS එක ගැන තියෙනවා. මේක ක්‍රියාකරු කවුද? 2003 ආනවනේ මූල්‍යකමේ පාත්ත වෙන වඩා වැදගත් පියවීම් ක්‍රමයක්. මේකේ තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. අපි මේ RTGS එක ගැන කතා කරා. ඒ නිසා ඔයගොල්ලෝ කියව ගන්න මේක කාලේ ගන්න අවශ්‍ය නැහැ මේකට මේ ටික කියව ගන්න right.
තත්කාලීන දලපීම් පද්ධතිය ගැනම තවදුරටත් විස්තර කරලා තියෙනවා. වර්තමානයේ කියන්නේ මේ නෝට් එක හදන කාලේ සහභාගී වෙන 37 වෙනි දැන් මේ වෙනකොට අලුත් තත්ත්වය ඔයගොල්ලන්ට මහ බැංකු වාර්ෂික වාර්තාවට ගියාම ගෙවින්ම අපේ දෙපාර්තමේන්තුවේ පේජ් එකට ගියාම බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ මහ බැංකු වෙබ්සයිට් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරන්න බලන්න පුළුවන් මහ බැංකු වාර්ෂික වාර්තාව සල්ලි වලට ගන්න පුළුවන්. මෙම ක්‍රමයට කලින් ක්‍රියාත්මක වූ ජංගම ගිණුම් පියවීම් පත්තිය වෙනුවට හඳුන්වනවා. ඒ කියන්නේ කරන්ට් account settlement system කියලා තමයි ඉස්සර තිබුණේ. මං කිව්වේ අර මැනුවල් කරන ක්‍රමය කියලා. ඒක නමුත් තත්කාලීන දල පියවීම් පද්ධතියෙන් පස්සේ රියල් ටයිම් බැංකු අතර ගනුදෙනු සිදු වෙනවා. මේදී මහ බැංකුව සියලු වාණිජ බැංකු වෙනුවෙන් ජංගම ගිණුමක් පවත්වාගෙන ලබන අතර. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකු වල බැංකුව මහ බැංකුව. එහෙනම් මහ බැංකුවේ තියෙනවා සෑම බැංකුවකම account එකක්. ඒතර බැංකු වල accounts බැංකු වල ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, සෙරන් බැංකුව, HNB, DFCC, HDFC ඕන බැංකුවක. ඉතිරි කිරීම, සෙලාන් හැම එකම. මෙහිදී මහ බැංකුව සීලම වාණිජ බැංකු වෙනින් ජංගම ගිණුමක්. බැංකු වල කරන්ට් account එක තියෙන්නේ මහ බැංකුවේ. පවත්වාගෙන අතර දිනේ අවසානයේදී වගකීම් පියවීම සිදු වෙනවා. end of the day account balance කරන්න ඕන, කළා trial balance එක ගන්න ඕන, ඊළඟ දවසේ transactions පටන් ගන්න. ඒක මහ බැංකුවෙන් කරනවා. එහෙම කරනකම් මහ බැංකුවේ නිලධාරීන්ට ගෙවීම් අපීම් දෙපාර්තමේන්තුවේ මේ කටයුතු ඉවර කරනකම් ගෙදර යන්න බෑ. ඒ නිසා මතක තියාගන්න ඔය ඊයේ පෙරදා FB එකේ එහෙම හරියට ගියා මහ බැංකුව ලයිට් දාගෙන වැඩ කියලා. ඔයගොල්ලෝ මතක ඇති? මහ බැංකුව එදා විතරක් නෙවෙයි ලයිට් දාගෙන වැඩ කරන්නේ. හැමදාම වැඩ කරනවා. රෑ වෙනකම් වැඩ කරනවා. සිස්ටම් වැඩ කරනකම්, කොමර්ෂල් බැංක්ස් වැඩ කරනකම්, අනිකුත් මූල්‍ය ආයතන වැඩ කරනවා මහ බැංකුව වැඩ කරනවා. නැත්තම් ඔපරේට් කරන්න බෑ. එදා කවුරු හරි මාධ්‍ය ආයතනයක් ලයිට් දාලා තියෙන එක දැකලා මේක FB එකේ දාලා තිබ්බා ජනාධිපතිතුමා බැන්න දවස් මහ බැංකුව නිලධාරීන්. නමුත් එදා විතරක් නෙවෙයි හැමදාම ගොඩක් වෙලාට අවශ්‍ය වෙලාවට රෑ වෙනකම් මහ බැංකුව වැඩ කරනවා. ඒක මහා අමුතු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ අවශ්‍ය දේවල් වෙන්නේ මහ බැංකුව හරහා. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න end of the day trial balance එක බැංකුව වල ගන්න නම් අනිවාර්යයෙන් මේ transactions ඔක්කොම අවසානයේ මේ close කරලා ඒක කරලා තමයි ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒ ගැනම තවදුරටත් විස්තර තියෙනවා. ඒ ගැන කියව ගන්න අපි අර නෝට් එකෙත් කතා කරා දල පියවීම් පද්ධතිය ගැන. ඒ ගැන තව මේ graph එකේ තියෙනවා. බලන්නකෝ දෛනික ගන්දුරු පානේ සාමාන්‍ය, දෛනික ගන්දුරු වටනකමේ සාමාන්‍ය. ඒ ටික දාලා තියෙනවා. මේක මම 2013 නිකන් විතර දාලා තියෙන්නේ. 2012 පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. මේ වගේ තත්කාලීන දල පියවීම් පද්ධතිය. ඒක අර මිලියන 5 සීමාව දක්වා වැඩි කරන නිසා ඒක පොඩ්ඩක් ඩ්‍රොප් වුණා. ඊට පස්සේ ආපහු පික් අප් වෙලා තියෙනවා. ඒක සටහනක් විතර උනේ just for your information, right? ඔන්න තියෙන ඡායාගත චෙක්පත් තාක්ෂණය. අර කලින් කියපු එකේම තවදුරටත් විස්තරයක් මේ තියෙන්නේ. මේක ක්‍රියාකරු වෙන්නේ ලංකා ක්ලියර් සමාගම. 2006 හඳුන්වා දුන්නේ. එතකොට මේකේ මම විස්තර කරලා දුන්නා ඔයගලන්ට කොහොමද වෙන්නේ කියලා. මධ්‍යගත නිෂ්කාශන ක්‍රමයක් වන අතර මේ ඡායාගත ආකාරයෙන් චෙක්පත් ඉදිරිපත් කරන බැංකුව විසින් සිදු කරනවා. දැන් ඔය කිසියම් බැංකුවකට චෙක්පතක් ක්ලියර් කරගන්න ඕන නම් ඒගොල්ලන්ට ආපු එකක් ඒ account එක ක්‍රෙඩිට් කාඩ් ඉස්සෙල්ලා ස්කෑන් කරලා ස්කෑන් ඩොකියුමන්ට් එකක් සෙන්ඩ් කරනවා මේ ලංකා ක්ලියර් මේ ක්ලියරන්ස් හවුස් එකට. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක සිස්ටම් එකේ රන් වෙනවා. කවුරුත් රීඩ් කරන්නේ ඔටෝමැටිකලි ඔක්කොම ෆන්ක්ෂන්ස් හරිනම් ඒක මේ ක්ලියර් වෙනවා. ඒකල ඒ ක්‍රියාවලිය අවසානයේ බැංකුව වල දැනුම් දෙනවා ක්ලියර්ද නැද්ද කියලා චෙක් එක. ඊට පස්සේ ඉක්මනින් අර T+1 කියලා ඉක්මනට ගිණුම් ගත කරන්න පුළුවන් මුදල්. මේම ක්‍රමයේ හඳුන්වා දීම අතුරු භෞතික චෙක්පත් ඉදිරිපත් කිරීම සිදු වෙන්නේ නැහැ. ෆිසිකල් ක්ලියරන්ස් සිදු වෙන්නේ නැහැ මම කලින් කිව්වා. ඒකම දිගුවක් භෞතික චෙක්පත් ඉදිරිපත් කිරීම සිදු වෙන ප්‍රමාදයන් මේ මගින් මගහරවා ගත හැකි අතර ඔය මං කිව්වේ මේකේ කාර්යක්ෂම වෙනවා T+1 ඉස්සර T+T. මේකට ඩිරෙක්ෂන් එකක් දාලා තිනවා මහ බැංකුව 2007. ඒක දීර්ඝ ඕගලන්ට අවශ්‍ය නැහැ. නමුත් ඒක මතක තියාගන්න එහෙම එකක් තියෙනවා. ඡායාගත චෙක්පත් නිෂ්කාශනයේ ප්‍රෝග්‍රස් එක බලන්නකෝ. 2007 වගේ ඉඳලා 13 දක්වා ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙන්නේ. 2009 වගේ කාලේ පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. උතන හේතුව තමයි ලෝක ආර්ථික අවපාත කාලේ ඒ ඩ්‍රොප් එක තියෙන එකයි. ඒක සාමාන්‍යයෙන් චෙක්පත් නිෂ්කාශනයේ ක්‍රමික විකාශනයක් ක්‍රමික වර්ධනයක් තියෙනවා. ඔය graph එකෙන් පෙන්නන්නේ ඒක. මේ සම්බන්ධ තව විස්තර ටිකක් තියෙනවා. මේවා ලෙෂරි බලන්න ඕගොල්ලෝ. චෙක්පත් වර්ග අනුව වටනකම් අනුව අගරුවීමුත් සෑහෙන අවම වෙලා තිනවා. මේ හේතු නිසා චෙක්පත් අගරු වෙන්නේ. ඒ වගේම චෙක්පතක මුදල් නැත්නම් account ගිණුමේ මුදල් නැතුව නිකුත් කිරීම මේ දන්නේ සංග්‍රහයේ මේ අනුව වරදක් හැටියට සඳහන් කරලා තියෙනවා. අගරුවීම් සම්බන්ධව මේ තත්ත්වය පැහැදිලි කරන graph එක.
ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් කලින් ගෙවපු ස්ලිප් එක. ඒකම තමයි. ඒ ගැන විස්තරයක් තියෙන්නේ. මේ කවද්ද පටන් ගත්තේ කොහොමද වෙන්නේ කියලා. මෙන්න එක වැරද්දක් තියෙන ඕගොල්ලෝ හදා ගන්න ඕන. මෙන්න මේකේ මේ අවසන් දිනකදී රුපියල් මිලියන 1.2 ගන්නු පීමට හැකියාව මෙම ක්‍රමයට ඇත. දිනකදී රුපියල් මිලියන නෙවෙයි. ගනුදෙනු මිලියන 1.2ක්. රුපියල් නෙවෙයි. ගනුදෙනු number of transactions 1.2 මිලියන් වගේ ප්‍රමාණයක් මේ ක්‍රමය හරහා කරන්න පුළුවන්. හැකියාව. ඒ කියන්නේ capacity ධාරිතාවයේ තියෙනවා. number of transaction 1.2 million per day. ඒකයි තියෙන්නේ. ඒක රුපියල් කියන එක අයින් කරගන්න. ඒකේ වැරද්දක් තියෙනවා. හරිද? ඒක ක්ලියර් නේද? එතන අන්තිමේ පේලිය වැරද්දක් තියෙනවා. ගන්දුණු ප්‍රමාණය රුපියල් මිලියන නෙවෙයි ගන්දුණු ප්‍රමාණය. ඒක හදාගන්න. right? right. ඊළඟට ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය ස්ලිප්ස්. මේකේ ගනුදෙනු වර්ග තියෙනවා. ඔන්න ඔය ණය පැවරුම් කෙලින්ම ගිණුමට ණය බැර කිරීම ඒ ආදී දේවල්. ඔය තමයි ගනුදෙනු වර්ග. මේ ස්ලිප් එක කියන්නේ කුඩා ප්‍රමාණයවනේ. මිලියන 5කට අඩු ඒවා. ඒතකොට ඔන්න ඔය වගේ ගනුදෙනු තමයි ඒ හරහා සිදු වෙන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න තියෙන්නේ. ඒ අන්තර් බැංකු ගෙවීම් ක්‍රමයේ ක්‍රමික විකාශනය 2007 ගොඩු ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. මේ කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා ග්‍රාෆ් එකෙන් පේනවා ඔයගොල්ලෝ. right. මම හිතන්නේ ඒකේ එතනින් පස්සේ නෝට් එක ණයපත් ඊට පස්සේ ණය ක්‍රෙඩිට් කාඩ් ගැන විස්තරයක් තියෙනවා බලා ගන්න මේක. මේකත් වැදගත් ඕගලන්ට. අපි දැන් මෙතන නිකන් කතා කරපු ටික ක්ලියර්ද? ණයපත් දක්වා කතා කරපු ටික ක්ලියර්ද? ක්ලියර්. ක්ලියර්ද? කවුරු රෙස්පොන්ස් කරන්න? මේක වැදගත් පාඩමක්. හැම එකම වැදගත්. ඕකේ. okay right okay fine දැන් අපි ක්ලාස් එකේ 27ක් ඉන්නවා එන්රෝල් ලානේ මේ වෙනකොට right අපි යන්න ණයපත් වෙන කුඩා ප්ලාස්ටික් ඉලෙක්ට්‍රොනික කාඩ් මේක දන්න ඕගොල්ලෝ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක ණයපතක් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක මේක මම එදා ටිකක් විස්තර කරා අර මේ ෆැක්ටරින් පාඩමෙත් මතකද ඕගොල්ලන්ට මුල් දවස් කලින් දවසක ෆැක්ටරින් පාඩම කතා කරද්දී ඒකත් ෆැක්ටරින් වල එක කොටසක් ණය කාඩ් පත්වලක් තියෙනවා කියලා මම විස්තර කරා මතකද ඒ වගේ ණයපත් වෙන කුඩා ප්ලාස්ටික් ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් මතනේ ඔයගොල්ලෝ ගාව හැමෝම වගේ යූස් කරනවා මේක මම ගෙනල්ලා ණය කාඩ් පත පෙන්නන්න තිබ්බ ඔයගොල්ලෝ දන්නවා මේක ණයපත් භාවිතා කර ඒ හිමිකරුවෙකුට ගෙවීම් කළ හැකි අතර මේ ණය කාඩ් පත පාවිච්චි කරලා ඒකේ අයිතිකරුවට ණය කාඩ් පතේ අයිතිකරුවට ගෙවීම් නොඑක්නේ ගෙවීම් කරන්න පුළුවන්. සමහර shopping කරලා ගෙවන්න පුළුවන්, petrol ගහලා ගෙවන්න පුළුවන්, වෙන මොන හරි payment එකක් කරන්න පුළුවන්, electricity bill, water bill, ඒවා utility bill ගෙවන්න පුළුවන්. අතර එමගින් ඔහුගේ එදිනෙදා මූල්‍ය අවශ්‍යතාවයන් කළමනාකරණය කළ හැකි වෙයි. Day to day managing his day to day needs, day to day requirements. ඒවා manage කරන්න පුළුවන් මේ හරහා ගෙවීම් කිරීම මගින්. එතකොට ඒක රෙකෝඩ් එකක් එනවා. ඒ සම්බන්ධ ස්ටේට්මන්ට් එකක් එනවා. ඒවා ගැන වාර්තා වෙනවා. ඒක තමයි මේක වාසියක් වෙයි. මෙම කරන ගෙවීම් වාරික වශයෙන් පොලියක් සමග ආපසු ගෙවිය යුතුයි. ඒ කියන්නේ මේකට ග්‍රේස් පීරියඩ් එකක් සහන කාලයක් හම්බ වෙනවා මේක සෙටල් කරන්න දවස් 30ක් හෝ 45ක් හෝ ආදි වශයෙන් ඊට පස්සේ ගෙවනවා නම් වාරික වශයෙන් පොලියත් එක්ක ගෙවන්න ඕන. එතකොට මේක ලොකු රිලැක්සේෂන් එකක් මෙහෙම මේ වගේ පේමන්ට් කරන අයට අතේ එකවර සල්ලි නොතිබුණත් කාඩ් එකෙන් පේ කරලා පස්සේ මේ මුදල් ගෙවන්න පුළුවන්. ෆ්ලෙක්සිබල් පේමන්ට් ඔප්ෂන්. ඒ කියන්නේ මේ බොහොම මේ නිදහස් ගෙවීමේ අවස්ථාවන් තියෙනවා. 1989 දී හඳුන්වා දුන්නු ලැබේ. දැනට බැංකු 12ක්. බැංකු 12 නේ ඊට වඩා වැඩි මේ කාලේ මේ නෝට් එක හදන කාලේ 12යි කියන්නේ. 2011 දී දැන් මේ අවුරුදු 9කට ඉස්සෙල්ලා කාඩ්පත් 8,62,352 නිකුත් කරන ලැබේ. දැන් අලුත් තත්ත්වය බලන්න ශ්‍රී ලංකා මහා බැංකු වාර්ෂික වාර්තාවේ 8 වෙනි පරිච්ඡේදයේ. එහෙම නැත්නම් 8 වෙනි පරිච්ඡේදයට ගියොත් මේ ඔයගොල්ලන් මේ විස්තර බලා ගන්න පුළුවන්. මහා බැංකු වාර්ෂික වාර්තාවේ බලා ගන්න පුළුවන්. ණයපත්ම තව එක දිගට යනවා. මූල්‍ය උපකරණයක් ලෙස මෙහි ඇති ප්‍රයෝජනවත් භාවය. අන්න ඒක තව මේකත් එක්තරා විදිහක මූල්‍ය උපකරණයක්. ඒතර මූල්‍ය උපකරණයක් විදිහට මෙහි ඇති වැදගත් භාවය, ප්‍රයෝජනවත් භාවය මොකද්ද? How useful is a credit card as a financial tool? මොනවාද?
විශාල වටිනාකමකින් සහ වටිනාකම සහ වාසියක් පැවතීම. numerous advantage and valuable benefits. මොනවාද වාසි? මේකේ පොඩි මේ advantage එකක් තියෙනවා ණය කාඩ් පතේ. වාසි තියෙනවා. මොනවාද? හදිසි අසනීපයක් වෙනවා. හදිසි රෝගාබාධයක් වෙනවා. හදිසි මුදල් අවශ්‍යතාවයක් වෙනවා. වෙනත් හදිසි තත්ත්වයක් මරණයක් වෙන්න පුළුවන්, වෙනත් කරදරයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අතේ මුදල් නැති වුණත් මේක මේ හරහා මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම යම් ගෙවීම් කරන්න පුළුවන් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක්තරා විදිහක වාසිසාගත තත්ත්වයක්. ඒ කියන්නේ හදිසි අවස්ථාවකදී මූල්‍යමය විසඳුමක් ලෙස solution in time of an emergency. ඒ වගේ අවස්ථාවක solution එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම විශාල මුදලක් එකවර ගෙන යා යුතු නොවීම. No need to carry a large amount of cash and can be mitigate the risk. risk එක mitigate කරගන්න පුළුවන්. එකවර ගොඩක් ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ risk එක අවම කරගන්න පුළුවන්. මේකෙන් අරන් ගිහිල්ලා ගෙවීම කරන්න පුළුවන්. එකවර සල්ලි අරන් යන්න ඕනේ නැහැ. වෙන තැනකින් ATM එකක් කරා transaction එකක් කරලා ගන්න පුළුවන්. මාසික අයවැය ගණනය සඳහා යෙදවිය හැකිවීම. manage your monthly budget. ඒ කියන්නේ මේක හරහා ගෙවීම කරනවා නම් ක්‍රමානුකූල විදිහට බොහොම පරිස්සමට මේ payments කරලා හරියට monthly budget එක හරියට manage කරන්න පුළුවන්. ණය පේවීමට පොලි රහිත කාලයක් ලැබීම. දැන් මේ මොනවද කියන්නේ අපි? credit card එකේ තියෙන advantages වාසි කතා කරන්නේ. ණය ගෙවන්න සහන කාලයක් grace period එකෙන් පස්සේ ලැබෙනවා. ණයපත් මුදල් ප්‍රවාහය කළමනාකරණය කළ හැකිවීම. managing cash flow. ඒ කෙනෙක්ගේ individuals ගේ cash flow එක manage කරන්න පුළුවන්. ඊළඟට අනෙකුත් any other benefits. මොනවද මේ any other benefits කියන්නේ? ගොඩක් කරලා දැන් අලුත් බැංකු වලින් ක්‍රෙඩිට් කාඩ් ගත්තම සමහර භාණ්ඩ වලට සමහර වෙළඳායක වල ස්පෙෂල් ඩිස්කවුන්ට්. සමහර හොටෙල්ස් වල සමහර විශාල ප්‍රමාණයට ඩිස්කවුන්ට්ස් දෙනවා. සමහර බඩු වලට ඩිස්කවුන්ට්ස් දෙනවා. සීසන් වල ෆෙස්ටිවල් සීසන් එකේ up to 25%, up to 30%, up to 35% එහෙම දෙනවා යම් ඩිස්කවුන්ට්ස් අඩුවෙන්. ඒ වගේ වාසි තියෙනවා. ඒ වගේම සමහර කාඩ්ස් වලට මෙඩිකල් ඉන්ෂුරන්ස් කාව එක හම්බ වෙනවා. සමහර ඒවාට වෙනත් සමහර රැපල් වලින් සමහර ෆොරින් ටුවර්ස් සමහර වෙන විශේෂ වෙනත් අවස්ථාවන් ඒ වගේ වෙන වරප්‍රසාද හම්බ වෙනවා. එතන අවම ගෙවීම දින 90ක් ඇතුළත නොපියවා ඇති විටක ක්‍රිබ් එක වාර්තා. ක්‍රිබ් එක කියන්නේ මොකද්ද? ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ එක. මේකට රිපෝට් වෙනවා මේකේ ගෙවීම් පියවීම් කරේ නැත්තම්. මේ ගණන් නම් පරණ ගණන් වගේ මේ ගණන් මම දන්නේ නැහැ. ඉතින් මේවා අලුත් ගණන් හොයාගන්න පුළුවන් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකේ. හර කාඩ්පත්. අපි දැන් මෙච්චර කතා කරේ ණය කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්, දැන් කතා කරන්නේ ඩෙබිට් කාඩ්, හර කාඩ්පත්. මේකේ වෙනසක් තියෙනවා. මෙම කාඩ්පත් මගින් තම ගිණුමෙන් මුදල් ලබා ගැනීම හෝ භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් කරන්න පුළුවන්. දැන් ඔය ඕන කෙනෙකුට shopping cart කියලා තියෙන account එක අරනකොටම සල්ලි තියෙනවා නම් කාඩ් එකකුත් දෙනවා. ඒක කාඩ් එකේ මුදල් තියෙන ප්‍රමාණයට මේ හරහා ගනුදෙනු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙබිට් කාඩ්. ලක්ෂයක් තැන්පත් මුදලක් තියෙන ගිණුමේ ලක්ෂයක් දක්වා යාට වියදම් කරන්න පුළුවන්. ඒ රාම වියදම් කරන්න බෑ. එතකොට මුදල් ලබා ගන්නත් පුළුවන්, ඒ වගේම ගෙවීම් කරන්නත් පුළුවන්. මේක 97 හඳුන්වා දුන්නේ මිලියන 7.4 කාඩ් නිකුත් කළා කියලා කියනවා 2012. දැන් අනිවාර්යෙන් මේක වැඩි ඇති. වාණිජ්‍ය බැංකුව 11ක් නෙවෙයි දැන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේක නිකුත් කරනවා. ක්‍රෙඩිට් කාඩ් වලට වඩා අවදානම අඩු අතර වැඩි වශයෙන් ප්‍රචලිත වීමක් දක්නට ඇත. මේක ගොඩක් ප්‍රචලිතයි. හැම account holder කෙනෙක් ගාම ඩෙබිට් කාඩ් එකක් තියෙනවා. කාඩ් එකෙන් පේ කරනවා account එකේ සල්ලි තියෙනවා නම්. එතකොට මේක ක්‍රෙඩිට් කාඩ් වලට වැඩි ප්‍රචලිත වෙලා තියෙනවා. අන්තර්ජාල බැංකුව ඉන්ටර්නෙට් බැංකින් අන්තර්ජාල බැංකු කටයුතු. බලමු මොකද්ද මේ අන්තර්ජාල බැංකු කටයුතු කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේවා. අන්තර්ජාලය මගින් ඔහුගේ හෝ ඇයගේ ගිණුමට, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙකුට තමන්ගේ පිරිමි කෙනෙක් නැත්නම් ගෑනු කෙනෙක්ගේ ගිණුමට පිවිසීමට එක්සස් තියෙනවා. හැකියාව ලැබෙන අතර ගනුදෙනු ඒ හරහා සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ යාට පාස්වර්ඩ් එකක් දීලා ඒ හරහා එන්ටර් වෙන්න පුළුවන් ඒ account එකට. එතනින් payments කරන්න පුළුවන්. සමහරට මොනවා හරි වෙන පාර්ශවයකට, වෙන ආයතනයකට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියන්න පුළුවන්, දෙන්න පුළුවන්. ඒ වගේම කලින් කාලට අවශ්‍ය වෙන වෙනත් ගෙවීම් කරන්න. මේකේ තියෙන 2009 10 11 3 කොහොමද මේ ඉන්ටර්නෙට් බැංකින් වැඩි වෙලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා වොලියුම් එකයි වැලියු එකයි දෙකම තියෙනවා දෙපැත්ත දාලා බලාගන්න. දැන් මේ අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ඩ්‍රාෆ්ට් එක කන්ටිනියු කරොත් අලුත් සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක කරා මේක අනිවාර්යෙන් තව මෙහෙම ඉහළට ගිහිල්ලා ඇති. අන්තර්ජාල බැංකු කටයුතු මොනවද කරන්න බෑ. 1999 මේක ආරම්භ වෙලා තියෙන්නේ. මේ පහසුකම් පාවිච්චි කිරීමේ ප්‍රමාණය බැංකුවල ඇති තාක්ෂණය. දැන් මෙහෙම හැම බැංකුවකම එකම මට්ටමේ තාක්ෂණික පහසුකම් නැති වෙන්න පුළුවන්.
කුඩා ප්‍රමාණි බැංකු තියෙනවා, සමහර මුදල් සමාගම් තියෙනවා, ඉච්චර සිස්ටම්ස් නැති. ඒ වගේම බැංකු තියෙනවා, සමහර විශාල පද්ධති තියෙන බැංකුත් තියෙනවා. තාක්ෂණික ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය, number of customers සහ ව්‍යාපාර උපක්‍රමයන් business models අනුව මේ අන්තර්ජාල බැංකු කටයුතු තත්ත්වය වෙනස් වෙනවා. සමහරවිට විශාල බැංකුවක විශාල වශයෙන් සිස්ටම්ස් පද්ධතීන් තියෙනවා. ඒගොල්ලන්ට වියදම් කරන්න පුළුවන් නම් ගනුදෙනුකරුවන් ප්‍රමාණය, කස්ටමර් බේස් එක විශාල නම් ඒගොල්ලන් අතර ගොඩාක් වෙලාට මේක අන්තර්ජාල බැංකු කටයුතු ප්‍රචලිත වෙන්න පුළුවන්. 2012 වෙනකොට ෆිගර්ස් ඔය තියෙන්නේ ඕවා පරණයි. ඔය අලුත් ඒවා බලා ගන්න සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකක් අරන් බලන්න පුළුවන්. chapter 8 වලට ගියාම බලන්න පුළුවන්. ඔන්න අන්තර්ජාල බැංකු වලින් කටයුතු වලින් මොනවද කරන්නේ කියලා මේකේ තියෙන්නේ. ඉන්ටර්නෙට් බැංකින් වල වෙන දේවල් මේ තියෙන්නේ. ගිණුම් ශේෂය පිරික්සීම, බැලන්ස් ඉන්ක්වයරි. ඒ කියන්නේ ඕන්ලාග මේ හරහා ගිහිල්ලා තමන්ගේ account එකේ balance එක check කරන්න පුළුවන්. password එකත් එක්ක ගිහිල්ලා. අරමුදල් හුවමාරු fund transfer. අර අපි කතා කරේ අරමුදල් හුවමාරු ක්‍රම කියලා. ඒවා විද්‍යුත් ක්‍රමයට සිදු වෙන්නේ මේ කරන්න පුළුවන් මේ හරහා ගිහිල්ලා. ගිණුම් වාර්තා, කුඩා ප්‍රමාණය මිනි ස්ටේට්මන්ට් ගන්න පුළුවන් මේකේ. ණය කාඩ්පත් ගෙවීම, ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් කරන්න පුළුවන්. බිල්පත් ගෙවීම, යුටිලිටි බිල්. ණය කාඩ්පත් ගෙවීම. ණය කාඩ්පත් ගෙවීම දෙපාරක් තියෙනවා. ණය කාඩ්පත් ගෙවීම. ගෙවීම නතර කිරීම. ස්ටොප් පේමන්ට්. නතර. ස්ථාවර ගෙවීම. ස්ටෑන්ඩින් ඕඩර්ස්. පොලිය විදේශ ව්‍යවහාර මුදල් වටනකම් විමසීම. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එක කොච්චරද? ඒ කියන්නේ මේ ගිහිලා සිස්ටම් එකේ බලන්න පුළුවන්. විදේශ ව්‍යවහාර මුදල් වටන. ඒ කියන්නේ සමහරවිට ෆොරින් කරන්සිස් වලින් accounts තියන් ඉන්න ඉන්නවා. ඒගොල්ලන්ගේ විදේශ ව්‍යවහාර මුදල් වටනකම ඒ දැනගන්න ඕන වෙන පුළුවන්. දැන් අද ඩොලර් එක කීයද? නැත්නම් යූරෝ එක කීයද? යෙන් එක කීයද? ඒ වගේම විදේශ ව්‍යවහාර මුදල් වටනකම කොහොමද කියලා බලන්න පුළුවන්. ඒ වගේම පොලිය ඒ වගේම බලන්න පුළුවන්. ඕවා ඔය ඔක්කොම පහසුකම් තියෙන. සමහරවිට ඔයගොල්ලන් විභාගෙදී අහන්න පුළුවන් අන්තර්ජාල බැංකු පහසුකම් හරහා අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් බැංකු පහසුකම් වර්ග 5ක් කියන්න. මෙතන තියෙනවා ඊට වඩා. ඒ වගේ එන්න පුළුවන් ප්‍රශ්න. දැන් මේ ස්ටිකර්ස් මතකද ඔයගොල්ලන්? මේ ලංකාපේ එක. මේ තියෙන ලංකාපේ. e-cash මෙහෙම තියෙනවා. ලංකාපේ. right? මේ symbols හරි? මේ ස්ටිකර්ස්. new development අලුත් සංවර්ධනීය තත්ත්වයන්. ලංකා ගෙවීම් පොදු ස්වයංක්‍රීය ගෙවීම් පද්ධතිය. ලංකාපේ common ATM network. මේක ගැන අපි කතා කරා. මේ ගැන කතා කරා අර මම නෝට් එකේ කතා කරානේ. ඒ නිසා මෙතන කාලය ගන්න ඕනේ මේක අපි ඉස්සරහට යමු. සමාජික බැංකුව දැන් මීට වඩා වැඩි. දැන් ඔක්කොම වගේ ඉන්නවා මේකේ. මේක ක්‍රියාත්මක වෙන්නේ ලංකා ක්‍රියා සමාගම හරහා ශ්‍රී ලංකා මහා බැංකුවේ අපි කියවනේ පූර්ණ අනුමැතියම මඟ පෙන්වන්නට ක්‍රියාත්මක වෙන්නේ. ඒවා මතක තියාගන්න සටහන් ලියනකොට උත්තර ලියනකොට මේ කරුණ එකතු කරගන්න පුළුවන්. ඉතින් ජංගම දුරකථන හමුදුන බැංක කටයුතු ලෝක තත්ත්වය. බලන්න 2007 ඉඳන් 2012 වෙන ලෝක තත්ත්වය. මුලින්ම ආවේ බැලන්ස් ඉන්ක්වයරි. ඉතින් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්, බිල් පේමන්ට්, ස්ටොප් පේමන්ට්, නිව් account opening. ඊළඟට චෙක් රෙකෝඩ්, මිනි ස්ටේට්මන්ට්. මේ වගේ ගොඩාක් දේවල් වර්ධනය වුණා මේ ජංගම දුරකථන බැංකුවට. ලෝක තත්ත්වය මේකයි. ලෝක තත්ත්වය මේ විදිහට වර්ධනය වෙලා තියෙනවා. දුරකථන හා බැඳුණු බැංකු සේවාවන්. අර අන්තර්ජාල බැංකු සේවාවන් වගේම තමයි. ඒ පහසුකම් වගේම ගොඩක් වෙලා ගිණුම් ශේෂ පිරික්සීම, අරමුදල් හුවමාරුව, ගිණුම් වාර්තා, කුඩා ප්‍රමාණයේ වාර්තා, මිනි ස්ටේට්මන්ට්, ණය කාඩ්පත් ගෙවීම, බිල් ගෙවීම, ණය කාඩ්පත් ගෙවීම ආදී වශයෙන් සීලෝ පහසුකම් දුරකථන හා බැඳුණු බැංකු සේවාවන් වලින් ලබා ගන්න පුළුවන්. කියන්නේ මේවයි. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන හා බැඳුණු ගෙවීම. මේක ටිකක් සංයමයෙන් තේරුම් ගන්න ඕන තැනක් මෙතන. මේ ප්ලේස් එක. මේක හැමෝටම පේනවද? මේක හැමෝටම පේනවද? හැමෝටම පේනවද මේක? Yes, okay, fine. Nipuni, Prabodhini, right, okay. Okay, Dinusha. අපි මේක බලමු. පරිමඩ යමු. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන හා බැඳුණු ගෙවීම. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ෆෝන් එකත් එක්ක කරන්න පුළුවන් දේවල් අපි දැන් කතා කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන මගින් තොරතුරු හුවමාරු කරමින් ගනුදෙනු සිදු කිරීම. ඒ කියන්නේ ইনফরমේෂන් ට්‍රාන්ස්ෆර් කරන ඒ වගේම ගනුදෙනු කරන්න පුළුවන්. සිස්ටම් මේ ගනුදෙනු ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. දැන් මේකේ ක්‍රම දෙකක් තියෙනවා. මේ පළවෙනි කොටුවේ තියෙන ගනුදෙනුකරුවන් එයාගේ ගිණුම පදනම් කරගනිමින් ගනුදෙනුකරුවන් ගිණුම විතරයි. ජංගම දුරකථන මාර්ගයෙන් ගෙවීම කිරීම. Bank led model. The customer use the mobile phone to obtain
obtain information about his නැත්නම් her account. ඒ කියන්නේ ඕන ගනුදෙනු කරනකොට එයාගේ ඔහුගේ හෝ ඇගේ මේ මොබයිල් ෆෝන් එක යූස් කරනවා තොරතුරු obtain information about his her account. ගිණුම ගැන තොරතුරු ගන්න and carry out banking transactions. ඒ වගේම ඉදිරියට ගෙනියන්න බැංකු ගනුදෙනු කරන්න, ගෙවීම් කරන්න, පියවීම් කරන්න, නියෝගයක් කරා, විධානයක් කරා කරන්න. තමන්ගේ ගිණුමෙන් විතරක් කරන්න. ඒක තමයි එක කොටසක් ඔගේ මේ පළවෙනි කොටුවේ. විද්‍යුත් මුදල් ක්‍රමය. මේ කියන්නේ physical money is converted into e-money. දැන් physical money රුපියල් 1000ක නෝට්ටු අන්ත රුපියල් 5000 නෝට්ටු දෙකක්. ඒ වගේ physical money. ඒවා convert into e-money and stored in mobile phone. ඒකම නිශ්චිත තැනකට බැංකුවට නැත්නම් අගේ රැස් කරන්නෙකුට ඒ මුදල ගෙවලා ඒක ඒ වටිනාකම ඒ ෆිසිකල් ගෙවු වටිනාකම ෆෝන් එකේ ස්ටෝර් කරනවා. ෆෝන් සිස්ටම් in order to be used for a payment සඳහා පාවිච්චි කරන්න මේගොල්ලෝ මේක ස්ටෝර් කරගන්නවා. ඒක තමයි අනිත් ක්‍රමය. ඔය ක්‍රම දෙක තමන්ගේම ගිණුම හරහා සල්ලි තියෙනවා ඒකෙන් පාවිච්චි කරනවා නැත්නම් කලින් ගෙවලා ඒක ෆෝන් එකේ ස්ටෝර් කරගෙන ඒකෙන් ගෙවීම් කරනවා. ඕක තමයි දෙක. ඔය දෙක හරියට මතක. විද්‍යුත් මුදල් ක්‍රමය, ගිණුම හරහා ගනුදෙනු කරන ක්‍රමය. ඔන්න බලන්න. ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම්. දැන් ඔන්න බලන්න. ජංගම දුරකථන මගින් භාණ්ඩ හා සේවා මිලදී සේවා ගෙවීම්. කෙලින්ම ෆෝන් එකෙන් ඕඩර් කරලා ඒව ගෙවීම් කරන්න පුළුවන්. කෙටි පයින්ඩයක් මගින් සම්බන්ධ වීම SMS. වැඩ කරමින් අරමුදල් හුවමාරුව. මේ වැඩ කරන ගමන්ම ෆන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. යන්න ඕනේ නැහැ ෆිසිකලි බ්‍රාන්ච් එකට යන්න ඕවර් ද කවුන්ටර් යන්න අවශ්‍ය නැහැ. ලංකාවේ 70% වඩා වැඩි පිරිසකට ජංගම දුරකථනයක් තිබීම. ලංකාවේ වැඩි පිරිසකට ජංගම දුරකථන බැංකුවකට හෝ ATM යන්ත්‍රයක් වෙත යාමට අවශ්‍ය නොවීම. ඒ කියන්නේ කිසි කෙනෙකුට බැංකුවකට හෝ ATM එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඉස්සර ගියේ ඕවර් ද කවුන්ටර් බැංකුවටම යන්න. ඊට පස්සේ ATM එකට විතරක් ගියාම ඇති. දැන් ATM එකට යන්න ඕනත් නැහැ, බැංකුවට යන්න ඕනත් නැහැ. ෆෝන් එකෙන් ගෙදර ඉඳන් තමන් ඉන්න ස්ථානේ ඉඳන් වැඩ කරන ගමන් ෆන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඒක තමයි ඔගේ ලැබෙන ප්‍රධානම පහසුව. දැන් ඔන්න බලන්න තව වර්ග තුනක් තියෙනවා. ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම් කාණ්ඩ තුනක් යටතේ සිද්ධ වෙනවා. මූලික කාණ්ඩය, සම්මත කාණ්ඩය, විස්තීර්ණ කාණ්ඩය. මේක වර්ණ ගන්නලා තියෙන්නේ. මේ වර්ණ ගන්නපු ආකාරයෙන්ම පේනවද ඔයගොල්ලන්ට? ස්ක්‍රීන් එකේ. වර්ණ ගන්නපු ආකාරයෙන්ම පේනවද මේක? කලර්ෆුල් පේනවද? රයිට් ඕකේ. රයිට් ෆයින්. හරි අපි බලමු. දැන් වර්ණ ගන්නලා තියෙන මේ බලන්න ජංගම දුරකථන මූලික කරගත් ගෙවීම්. මූලික කාණ්ඩය. කියන්නේ කාණ්ඩ තුනක් තියෙනවා. තොරතුරු සේවාව විතරයි මූලික කාණ්ඩය වෙන්නේ මොනවද? ගිණුම් පිරික්සීම, account check කරන්න පුළුවන්. ගනුදෙනු වල වාර්තා, ගෙවුම් විධාන, ඒ කියන්නේ orders දෙන්න පුළුවන්, account එක බලන්න පුළුවන්, balance එක බලන්න පුළුවන්, ගිණුම බලන්න පුළුවන්. ඒ ටික. ඒක තමයි මූලික කාණ්ඩය. තොරතුරු information service, right? ඒක කාණ්ඩය. ඊළඟට සම්මත කාණ්ඩය. ඒක කියන්නේ මුදල් පැවරීම. මුදල් පැවරීම. අරක කරන්නේ මූලික කාණ්ඩය කරන්නේ ගිණුම චෙක් කරලා බලනවා, ගනුදෙනු වල වාර්තා ගන්න පුළුවන්. ඒක ගෙවුම් විධානයක් කරන්න. ඒ වගේ දේවල් මූලික කාණ්ඩය කරන්නේ. සම්මත කාණ්ඩය මුදල් පැවරීම. මුදල් පැවරීම කියන්නේ ෆන් ට්‍රාන්ස්ෆර් කරන එක. තමන්ගේම ගිණුම් වලට මුදල් මාරු කිරීම. උදාහරණයක් වශයෙන් savings to current to savings. නැත්නම් තමන්ගේම one account to another account. ඒ වගේ මාරු ගන්න පුළුවන්. ඒක එක ඔප්ෂන් එක. තුන්වන පාර්ශ්වයට මුදල් මාරු කිරීම. තවත් පාර්ශ්වයකට. කියන්නේ A මාරු කරන මුදල් B ගේ account එකට. නැත්නම් A මාරු කරන මුදල් C ගේ account එකට. ඒ ආදි වශයෙන් වෙනත් ගිණුමකට මාරු කරන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ. දැන් මම අර කිව්වා අර ඔපරේෂනල් ඇස්පෙක්ට් කියලා ඊළඟ පාඩමේදී ඔයගලන්ට මේව කොහොමද වෙන්නේ කියලා සිස්ටම් වලින් කොහොමද වෙන්නේ කියන එක අපි ලස්සනට පැහැදිලි කරන රූපසටහනමයි. ඒක බලා ගන්න පුළුවන්. තුන්වන පාර්ශ්වයට මුදල් මාරු කිරීම. ඊළඟට උපයෝජන බිල්පත් ගෙවීම. කියන්නේ යුටිලිටි බිල් ගෙවනවා. ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල්, ටෙලිෆෝන් බිල් ආදී වශයෙන්. ඊළඟට ගෙවීම් නතර කිරීම, ස්ටොප් පේමන්ට්. ඔය ටික වැටෙන්නේ මොකටද? සම්මත කාණ්ඩය. දැන් කාණ්ඩ දෙකයි. මූලික කාණ්ඩේ තොරතුරු සේවාව, සම්මත කාණ්ඩේ මුදල් පැවරීම, ෆන් ට්‍රාන්ස්ෆර්. right? ඊළඟ තුන්වෙනි කාණ්ඩේ විස්තීර්ණ කාණ්ඩේ. මොකද? නියෝජිතයන් මගින් ක්‍රියා කරන ක්‍රම. මේකට ඉන්නෝ ඒජන්ට් කෙනෙක්. හරිද? ඒක තමයි ටිකක් මේ මුල් ක්‍රම දෙකටම වඩා සංකීර්ණයි. ඒ ක්‍රමය තමයි නියෝජිතයෙක් මගින් ක්‍රියා කරන ක්‍රමය. කොහොමද මේක කරන්නේ? අදාළ බැංකුව විසින් පත් කරන ලද නියෝජිතයන් හරහා. දැන් උදාහරණයක් වශයෙන් A කියන බැංකුව
අපි හිතමු ඒ කියන බැංකුව ලංකාවේ නගර පුරාම නියෝජිතයන් පත් කරලා තියෙනවා මේ විස්තීර්ණ ක්‍රමයේ ක්‍රියාත්මක. ඒතකොට දැන් කිසියම් ගනුදෙනුකරුවෙකුට කිසියම් පුද්ගලයෙකුට ඇත්තටම යාට ගනුදෙනුකරුවෙක් වෙන්න උනත් නැහැ. යම් ගෙවීමක් තමන්ගේ ජංගම දුරකථන හරහා කරන්න අවශ්‍ය නම් අර එහෙම යන්න අවශ්‍ය නැහැ. නගරයට ආ වෙලාවක ඒ නියෝජිතයට රුපියල් 10000ක් ගෙවලා ෆිසිකල් මනි ඒක ස්ටෝර් කරගන්න ඔයාගේ ෆෝන් එකට. ලෝඩ් කරගන්නවා. ඒ ප්‍රමාණය වටනවා. ෆිසිකල් ගෙවලා. අන්න එහෙම ඒ අය වගේට පත් කරපු නියෝජිතයෝ. නියෝජිතයන් හරහා මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම. එතකොට එයා ළඟ තැන්පත් කරලා ඒක ආපහු ගන්නත් පුළුවන්, පාවිච්චි කරන්නත් පුළුවන්, නැත්නම් ආපහු ගන්නත් පුළුවන්. අපි බලමු ඉස්සරහට යන්කෝ. ඔන්න කාණ්ඩ 3. මේක ක්ලියර් නේද? ක්ලියර් නේද? මේ සරල පුළුවන් තරම් සරල කරගෙන තේරුම් ගන්න ඉස්සරහට යන්න ඕන. එහෙම යන තරමට තමයි අපිට ලේසි. අනික් පාඩම් වලදීත් හැම වෙලාවෙම මේක අපිට වාසි ප්‍රශ්න සාකච්ඡා කරද්දී හැම වෙලෙම. ක්ලියර්? මම හිතනවා ඔක්කොටම ක්ලියර්. ක්ලියර් නේද? ඕකේ රයිට්. ඕකේ පාඩමට යමු. රයිට්. ඊළඟට අපි ඒයින් පස්සේ අපි ඊළඟ කොටසට යමු බලන්න. ඔන්න බාරකාර ගිණුම අර කස්ටෝඩියන් accounts අර මං කිව්වේ කෙනෙක් ගාව ඒජන්ට් කෙනෙක් ගාව තැන්පත් කරලා මුදල් මිලදී විද්‍යුත් මුදල් මිලදී ගන්නවා කියලා ෆිසිකල් මනි දීලා මුදල් ගන්න. ඒකේ මේ රූප සටහන් මගින් පැහැදිලි ගන්න හදන්නේ මේ. දැන් බලන්න බාරකාර ගිණුම් පදනම් කරගත් ජංගම ගෙවීම් සේවා විද්‍යුත් මුදල් මිලදී ගැනීම තැන්පත් කිරීම. ඔන්න බලන්න රුපියල් 500ක් ගෙවලා ඒජන්ට් මේ තියෙන්නේ ගෙවලා මේ පැත්තෙන් 500 ස්ටෝර් කරගන්නවා මෙයාගේ කොහෙද ෆෝන් එකේ. හරිද? දැන් ඊළඟට මෙයා එකෙන් 500ක් මුලින් ස්ටෝර් කරගත්තා. ඊට පස්සේ මෙයා මේක 400ට අඩු වෙන. ඒ කියන්නේ 100ක් මෙයා මොනවද දෙකට වීදම් කළා. මේ ෆෝන් එක හරහා වීදම් කළා. දැන් මෙයාගේ ළඟ තියෙන 400යි. මෙයා යනවා ඊට පස්සේ කඩේකට ෂොප් එකකට ගිහිල්ලා රුපියල් 10ක් වටන භාණ්ඩයක් මිලදී ගන්නවා. මේ රූප සටහන තියෙන. ඒතර ඒක 390ට අඩු වෙනවා. හරි ඔය පෙන්නන්නේ ඒක. ස්ටෝර් කරපු මුදල් පාන රුපියල් 390ට අඩු වෙනවා. දැන් පැහැදිලි ඇති මම හිතන්නේ මොකද්ද වෙන්නේ කියන එක. මේ ඊටාම සරලයි. ඊටාම සංක්ෂිප්ත විදිහට මේක පැහැදිලි කරන්න. මේකට 2011 මේ සඳහා අංක 2 දරන ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් ක්‍රම සඳහා වූ මාර්ගෝපදේශ ගයිඩ්ලයින් එකක් බාරකාර ගිණුම් පදනම් කරගත් ගේ කස්ටෝඩියන් accounts හරහා මේ කරන එකට ගයිඩ්ලයින් එකක් මාර්ගෝපදේශයක් දාලා තිනවා මහ බැංකුව. මේකේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒකත් අපි බලන්න අවශ්‍යයි. විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. ඒක බලන්න අවශ්‍යයි. මොකද්ද? බාරකාර ගිණුම් පදනම් අර මං කිව්වේ ඒජන්ට්ට ගෙවලා ඒජන්ට් බාරකාර ගිණුම්. බාරකාර ගිණුම් පදනම් කරගත් ගෙවීම් සහ සැපිය හැකි වන්නේ මෙම මාර්ගෝපදේශයර්ථයේ බලපත් ලබාගත් සේවා සපයන්නන්න පමණයි. එතකොට එහෙම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් වෙන්න පුළුවන් විදිහට බලපත්‍ර ලයිසන් එකක් ගත්ත අයට පමණයි මේව පදනම් කරගෙන මේක මේ සර්විස් එක දෙන්න පුළුවන්. හැමෝටම මේ හන්දි ගානේ අර මේ මොබයිල් ෆෝන් වල සිම් විකුණනවා වගේ කුඩ දාගෙන කුඩ යට ඉඳන් එහෙම මේව කරන්න බෑ. මේක බලයලා බලපත්‍රයක්ලත් නිශ්චිත පුද්ගලයන්ට පමණයි මේ සේවාව සපයන්න පුළුවන්. ඒක පළවෙනි කොන්දේසිය. දෙවෙනි මෙම සේවා සැපයීම කරුවන් සිය බාරකාර ගිණුම් බලපත්ලාවී වාණිජ බැංකුවක පවත්වාගත යුතු අතර. ඒතර මේව සේවා සපයන සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඒගොල්ලන්ගේ කස්ටෝඩියන් account එක තියන්න ඕන ඒ නීත්‍යානුකූල විදිහට බලපත්‍රයක්ලත් වාණිජ බැංකුවක තමයි ඒ ගිණුම තියෙනවා. අතර ගනුදෙනුකරුවන්ගේ මුදල් එහි තැන්පත් කළ යුතුය. මේ එකතු කරන මුදල් ඒ ගිණුමේ තැන්පත් කරන්න ඕන. දෙවෙනි කොන්දේසි. තුන්වෙනි විද්‍යුත් මුදල්හි මුව අගය. විද්‍යුත් මුදල්හි මුව අගය. ඒ කියන්නේ ඒ මනි වල වැලියු එක හැම විටම බාරකාර ගිණුමේ ශේෂ සමග සැසඳිය යුතුය. මේ තියෙන එක. දැන් බලන්න කස්ටෝඩියන් account එකේ 1000ක් තියෙනවා. හරිද? මෙතන තියෙන එයා 1000ක් තමයි තැන්පත් කරලා තියෙන්නේ. එතකොට බාරකාර ගිණුමේ ශේෂ සමග සම්මිට මුව අගය මෙයා එකවර 500ක් වියදම් කරනවා, තව 300ක් වියදම් කරනවා, 200. මේක සමානයි. ඒ වගේ තත්ත්වයක් තමයි පෙන්නන්නේ. ඊළඟට අපි එනවා ගෙවීම් යටිතල පහසුකම් payment infrastructure. payment infrastructure ගොම සංක්‍රීය ට්‍රේලරුයි point of sale කියලා දෙක විතරනේ තවත් තියෙනවා. නමුත් මෙතන මේකේ රූප සරහන වලින් පෙන්වන්න හදන්නේ ඔයගලන්ට මේකේ ක්‍රමික විකාශනය. ක්‍රමිකව මේක වර්ධනය වෙච්ච ආකාරය තමයි පෙන්වන්න හදන්නේ. අපි බලමු. හැබැයි මේකේ පෙන්වලා තියෙන 2008 වගේ ඉඳලා 2013 දක්වා විතරයි. දැන් අපි 2020 ඉන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ චෙක් කරලා බැලුවොත් මහ බැංකුව වාර්ෂික වාර්තාවක් අරගෙන මේක හොයලා බැලුවොත් ඔයගලන්ට පෙනෙයි මේ 2013න් පස්සේ
අනිවාර්යෙන් මේ ගණන් මීට වඩා මේ නම්බර්ස් වැඩි වෙලා තියෙනවා. මොනවද මුලින්ම තියෙන්නේ? ස්වයංක්‍රීය ටේල යන්ත්‍ර ATM machines 2008 සිට 2013 දක්වා මෙම ATM ඒ කියන්නේ මේ වර්ග automated machines 82%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ 1708ක් තිබිච්ච එක 3120. දැන් කාටද ගෙස් කරන්න පුළුවන්? අපි ඉන්නේ 2020. අපි දැන් ඉන්නේ 2020 ATM machine ලංකාවේ කොච්චර තියෙනවද මේ වෙනකොට? ඔය බැංකර්ස්ලා ඉන්නම් කියන්න බෑ. ඔක්කොම එකතුව මං කියන්නේ. හැම බැංකුවකම එකතුව ලංකාවෙම. කොච්චර විතර තියෙනවද? 2013 ගාන තියෙන කාටද ගෙස් කරන්න පුළුවන් මේ වෙනකොට කීයක් තියෙනවද කියලා ලංකාව පුරාම ATMs. Anybody can guess? කාටද ගෙස් කරන්න පුළුවන්? Approximately. එච්චර නම් වෙන්නේ නැහැ. right. තව try කරන්න පුළුවන්. කාටද ගෙස් කරන්න පුළුවන්? තව එක්කෙනෙක් දෙන්න try කරන්න බලන්න. No. That is big amount. 50,000 නෑ. ATMs 50,000 නෑ. ඔය 2013 ගානේ 3,000 ගාන 2020 අපි 19 සෙන්ට්‍රල් රිපෝට් එක ඇවිල්ලා තියෙනවා. මම දන්නවා 18 වෙනකොට තිබුණා 5000 ඉක්ම වූ ATMs ප්‍රමාණයක්. දැන් 6000ක් විතර ඇති. බලමු අපි. right. අලුත් රිපෝට් එක කරන් බලන්න. right. ATMs එක මූල්‍ය ගෙවීම යටතල පහසුකම්. මෙම කාල සීමාව තුළදී අලෙවි කිරීම ස්ථාන 71කින් ඒ කියන්නේ point of sales. Point of sales කියන්නේ මොනවද? Point of sales terminals. ඒ කියන්නේ food city වෙන්න පුළුවන්, Kiehl's වෙන්න පුළුවන්, Arpico වෙන්න පුළුවන්, Cargill's වෙන්න පුළුවන්, වෙනත් shops වෙන්න පුළුවන්. ඒ වගේ point of sales. ඒ වගේ තියෙනවනේ machines machine එකෙන් cards වලින් payment කරන්න පුළුවන්. ඒවා link කරලා තියෙන මේ පද්ධති වලට. අපි කතා කරන මේ ගෙවීම අපේම පද්ධතිය වල link කරලා තියෙන්නේ. එතකොට ඒ හරහා මේ තාක්ෂණය උපයෝග කරගන්නේ. ඒ වගේ ස්ථාන 2008 ඉඳලා 16000 ඉඳලා 2013 වෙනකොට 27000 දක්වා වර්ධනය වෙලා තියෙනවා. කාටද කියන්න පුළුවන් දැන් අලුතෙන් දැන් 2020 තව වසර 7ක් ගිහිල්ලා. මේක නම් සාමාන්‍යයෙන් 40000 ඉක්මවලා තියෙනවා මේ වෙනකොට point of sales. බලන්න චෙක් කරලා බලන්න අලුත් මහ බැංකු වාර්තාව point of sales බලන්න පුළුවන්. අලුත් shopping malls ඇහෙන වැටෙනවා. ඒ වගේම කුඩා ප්‍රමාණයේ මධ්‍යම ප්‍රමාණයේ කඩවල වුණත් දැන් ගොඩක් වෙලාවට මේ වගේ අර වට්ටකම අල්ලලා මුදල් ලබා ගැනීම ක්‍රමයේ තියෙනවා. ඒ වගේම කාඩ්ස් වලින් ගෙවන්න පුළුවන් ක්‍රම ඒ ක්‍රම හදලා තියෙනවා. ඒ නිසා ඕවා අපි කියන්නේ මූල්‍ය යටිතල පහසුකම්. අනාගත අපේක්ෂාවන් කියලා දෙනවා. මොන අනාගත අපේක්ෂා මේ ගෙවීම අපේම සම්බන්ධව මේ සමහර අනාගත අපේක්ෂා. පහසුදාන ලියකියවිලි නැවත විමසා බැලීම. මොනවාද? ගෙවීම් කාඩ්පත් සහ ජංගම දුරකථන ගෙවීම් නියාමනය කිරීම. දැන් අපි කතා කරා මේ දෙක ගැන. ගෙවීම් කාඩ්පත්, ඒ කියන්නේ ණය කාඩ්පත්, හර කාඩ්පත්, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් සහ ජංගම දුරකථන ගෙවීම. මේවා තවදුරටත් මීට වඩා දැන්ටත් නියාමනය වෙනවා. නියාමනය කිරීම. ඒ කියන්නේ රෙගියුලේට් වෙන්න ඕන තවදුරටත්. ගෙවීම පිවීම පනත සම්බන්ධ විමසීම. ඒ කියන්නේ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ඇක්ට් එක සම්බන්ධ නොයි විමසා බැලීම. ඒ කියන්නේ රිවිව් කරන්න ඕනේ. ඒ කියන්නේ විමසලා බලලා මොනවද තව තියෙන අඩුපාඩු, මොනවද තව සංවාදනය වෙන්න ඕන, මොනවද තව ඇතුල් වෙන්න ඕන කියන දේවල් ඉදිරි කාලේ සිදු වෙන්න අවශ්‍යයි. ඊළඟ මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම්. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. ඒ කියන්නේ මූල්‍ය වෙළඳපොළේ තවත් යටිතල පහසුකම්. ඒ කියන්නේ ගෙවීම් සම්බන්ධ විතරක් නෙමෙයි වෙනත් මූල්‍ය නිෂ්පාදන සම්බන්ධ, සේවාවන් සම්බන්ධ, අනිකුත් මූල්‍ය ආයතන සම්බන්ධ තියෙන නොයෙක් යටිතල පහසුකම්. මූලධර්මයන් 24 සඳහා වන ඇගයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී සඳහා අදාළ කර ගැනීම. ඒ වගේම මේවට අදාළ මූලධර්මයන් හඳුන්වා දීලා තිනවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලින් ඒවා සම්බන්ධ ඇගයීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න අදාළ කරගන්න පුළුවන් ඉදිරි කාලේ අනාගත අපේක්ෂාවන් හැටියට. ওই පාඩම මෙතනින් අවසන් වෙනවා. අපිට තව විනාඩි 5ක විතර කාලයක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙයි ඊළඟ පාඩමත් ඔයවම බලමු. මේක තමයි රජයේ සුරකුම්පත් ආයෝජන සහ එහි ප්‍රතිලාභ. දැන් අපි මේකත් කතා කරන්න ඕනේ. හැබැයි මේක ආරම්භයක් විතරක් ගන්න පුළුවන් අද. අපිට දීර්ඝව කතා කරන්න ඊළඟ සතියේ තව විනාඩි 5ක 6ක වගේ කාලයක් තියෙන්නේ. අපිට දීර්ඝව කතා කරන්න ඊළඟ සතියේ කොහොමද කවන්නේ අපි ආරම්භයක් ගමු. රජයේ සුරකුම්පත් ආයෝජන සහ එහි ප්‍රතිලාභ. හරිද? මේ නෝට් එක හැම වාතේ තියෙනවද? හැම ළඟ තියෙනවද මේක? මේක තියෙනවද කියන්නේ? මේ PowerPoint එක තියෙනවද? හම්බුණාද?
okay right okay fine right පාරුනේ රජයේ සුරකුම්පත අපි බලමු මොකද්ද මේ කතා කරන්න ඕන කියලා පොඩි වෙලාවක් තියෙනවා අපිට මේ PowerPoint එක අපේ ස්ට්‍රක්චර් එක තමයි ආයෝජනයකදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවාද සලකා බලන්න මූලික කරුණු ඉන්වෙස්ට්මන්ට් එකේදී මොනවාද බලන්න ඕන කරුණු මුදල් ආයෝජනය කළ හැකි ක්‍රම ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස් රජයේ සුරකුම්පත් යනු කුමක්ද මොනවාද රජයේ සුරකුම්පත් කියලා කියන්නේ රජයේ සුරකුම්පත් වල ආයෝජනයේ වාසි ඒ වගේම රජයේ සුරකුම්පත් වල ආයෝජනය කළ හැකි ක්‍රම රජයේ සුරක මොනවාද මේවා ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම මොනවාද වාසි ඕක තමයි මේකේ ස්ට්‍රක්චර් එක මේ ප්‍රසන්ටේෂන් එකේ අපි බලමු ටිකක් පොඩි වෙලාවක් තියෙනවා මුදල් ආයෝජනය කළ හැකි ක්‍රම දැන් ඔයගොල්ලෝ අපි එදා මීට කලින් අපි පාඩම් කීපයක් සාකච්ඡා කරලා ඉන්න ඔයාලට මතක ඇති කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන අපි කතා කරා කොටස් වෙළඳපොළ ගැන අපි කතා කරා ෂෙයා මාකට් එක. ඒකට අපි කතා කරා ඒක නියාමනය කරන සුරකුම්පත් විනිමය කමිෂන් සභාව කොළඹ කොටස් හුමාරුව ඒ අර්ථ ක්‍රියාත්මක කොළඹ කොටස් හුමාරුව ඒකේ තියෙන සමහර ක්‍රියාකාරකම් කොටස් තරවකරුවන් ආදී දේවල් ගැන අපි කතා කරලා ඉන්නවා. කොටස් වෙළඳපොළක ආයෝජනය කරන්න පුළුවන් ඔබට මුදල් ටිකක් තියෙනවා නම් සමාගම කොටස් මිලදී ගන්න පුළුවන්. ඒජන්ට් කෙනෙක් කරා නියෝජිතයෙක් කරා. ඒ වගේම බැංකුවක මුදල් තැන්පත් කරන්න පුළුවන්. සාමාන්‍ය ඉතිරි කිරීමක වෙන්න පුළුවන්. නැත්නම් ස්ථාවර තැන්පතුවක වෙන්න පුළුවන්. තැන්පත් කරන්න පුළුවන්. ඊළඟට වෙනත් මූල්‍ය ආයතන කියන්නේ මුදල් සමාගමක් නැත්නම් වෙනත් රක්ෂණ ආයතනයක වෙන්න පුළුවන්. රක්ෂණ ඔප්පුවක් ලබාගෙන ආදී වශයෙන් මුදල් වෙනත් ආයතනයක තැන්පත් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම රජයේ සොරකුම්පත් වල ආයෝජනය කරනවා. ගවර්න්මන්ට් සිකියුරිටිස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒවා තමයි ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම හැටියට හැඳින්වෙන්නේ. ඊළඟට මේක කියනවා ඔබ කියන්නේ ඕන කෙනෙක් ආයෝජනයේදී සැලකිය යුතු කරුණු මොනවාද කන්සිඩර් කරන්න ඕන මොනවාද සැලකිලිට භාජනය කරන්න ඕන ඕනම කෙනෙක් බැංකුවක ආයෝජනය කරත් සුරකුම්පත් වල ආයෝජනය කරත් කොටස් වෙළඳපොළ ආයතනය කරත් වෙනත් මූල්‍ය ආයතනයක ආයෝජනය කරත් ඒ තමන් ආයෝජනය කරන මුදලේ සුරක්ෂිතභාවය ඒ වගේම ද්‍රවශීලතාවය liquidity ඒ වගේම ප්‍රතිලාභ return security liquidity and return මේ තුන ගැන අනිවාර්යයෙන්ම ඕනම ආයෝජනයකදී සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේක ප්‍රධානම මූලිකාංග තුනක් ආයෝජකයෙක් විසින් සැලකිලිමත් වෙන්න ඕන. ඔබ වුණත් මම වුණත් අපි සියලුම දෙනා ඕනම ස්ථානයක කොටස් වෙළඳපොළේ වෙන්න පුළුවන්. බැංකුවක වෙන්න පුළුවන්. වෙනත් ආයතනයක වෙන්න පුළුවන්. වෙනත් මූල්‍ය නිෂ්පාදනයක මූල්‍ය නිමවමක වෙන්න පුළුවන්. ආයෝජනය කරද්දී ලංකාවේ වෙන්න පුළුවන්. පිටරටක වෙන්න පුළුවන්. මෙන්න මේ මූලික සිද්ධාන්ත තුන ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. සුරක්ෂිතභාවය, ද්‍රවශීලතාවය, ප්‍රතිලාභ. Security, liquidity and return. අපි මතන කාලේ ඉවරයි. අපි අනිත් දවසේ බලමු. මෙතනලා ඉස්සරහට බලමු මොනවද මේ ආයෝජනයේ සුරක්ෂිතභාවය, රජයේ සුරකුම්පත් කියන්නේ මොනවද? ඔබට ආයෝජනය කළ හැකි සුරකුම්පත් මොනවද? ඒ සියලු විස්තර තියෙනවා. ඔයගොල්ලෝ මේක කියවගෙන ඉන්න. අපි ඒ ටික ඉදිරි සතියේ සාකච්ඡා කරමු. අපි අදට අවසන් කරමු. ලෙසන් එක මම හිතන්නේ මම මේ නිකන් අද කතා කරපුවා පැහැදිලි ඇති ඔයගොල්ලන්ට ක්ලියර් ඇති. අපි ක්ලාස් එක ඉවර කරමු එහෙනම්. Okay, right. Thank you.